අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනි ඔබ එක්වී සිටින්නේ. අපි හැමදාම කතා කරපු විදිහට අදත් මේ මොහොත වනකොටත් රටේ ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන්ම ආර්ථිකය ගැන ගත්තොත් ඒ ආර්ථික ප්‍රශ්නය එලෙසින්ම රට තුල පවතිනවා. ජන ජීවිතය තවමත් යථා තත්ත්වයට පත් වෙලා නැහැ. විශේෂයෙන්ම තෙල් අර්බුදය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් විදිහට අපි ඉස්සරහා තියෙනවා. ගෑස් ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙමින් පවතිනවා. හැබැයි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගත්තාම ඉතාමත්ම ඉහළ තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා ජන ජීවිතය මේ වෙන විට ඉතාමත් තවමත් රටේ ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ. නමුත් රටේ දේශපාලනය ගත්තොත් රටේ දේශපාලනය සිතූ ආකාරයට නෙමෙයි නොසිතූ විදිහට වෙනස් වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ අපි දැක්කේ නැති සිදුවීම් මාලාවක් පසුගිය මාස කිහිපය තුළම අපිට දකින්නට ලැබුණා. 69 ලක්ෂයක ඡන්දවරමක් ගත්ත ජනාධිපතිවරයෙකුට සිය තනතුර අහිමි වෙලා එහෙම නැත්නම් සිය තනතුරෙන් ඉවත් වෙලා විදේශගත වෙන්නත් මේ වෙනකොටත් සිද්ධ වෙලා තියෙනවා. ඒකම අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේ දැක්ක පළවෙනි ජනාධිපතිවරණයත් අපි පසුගිය 20 වෙනිදා දැක්කා. ඒ තමයි පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම. ඒ සියලු කටයුතු මේ වෙන විට සිද්ධ වෙලා ඉවරයි. අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසානයත් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ සියලු කරුණු කාරණාත් එක්ක තමයි කතා බහට ලක් වෙලා තියෙන්නේ. රට ඉදිරියට ගෙනියන්න මේ ප්‍රශ්න විසඳ ගන්න ජාත්‍යන්තරයේ ඉදිරියට යන්න සහ අපි ජාත්‍යන්තරයේ ඉදිරියේ හොඳ නමක් දිනා ගන්නට දේශපාලන ස්ථාවරභාවයක් රටේ ඇතිවිය යුතුයි කියන එක. මේකත් එක්ක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳවත් මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවද නැද්ද? පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඒ සදා සූදානම්ද කියන කාරණේ පිළිබඳවත් රට ඉස්සරහා ජනතාව ඉස්සරහා තියෙන ප්‍රශ්නයක්. අපිට තියෙන ප්‍රශ්නයක්, රටට තියෙන ප්‍රශ්නයක්, ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සියලු ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික ආණ්ඩුවකට පුළුවන් වේද? අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද කියලා. මොකද රටේ ජනතාවට ඕනේ සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙලා තමන්ගේ ජන ජීවිතය හොඳින් තියාගෙන මේ ආර්ථික තත්ත්වයක් හොඳ තත්ත්වයට ගෙනල්ලා අනාගත පරම්පරාවටත් රටේ හෙට දවසටත් හොඳ කලක් යනවා නම් කියන එක තමයි හැම කෙනාගේම ප්‍රාර්ථනාව පැතුම වෙලා තියෙන්නේ. මධ්‍යම රාත්‍රියේ වෙද්දී තෙල් මිල වැඩිවීමක් අහන්න ලැබෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් භාණ්ඩ මිල වැඩිවීමක් අහන්න ලැබෙනවා. එක පැත්තකින් ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා, දුම්රිය ගාස්තු වැඩි වෙනවා. මේ සියලු ගාස්තු වැඩිවීම පිළිබඳව කතා වෙන මොහොතක රටේ ප්‍රශ්නත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නත් එන්නෙන්නම උග්‍ර වෙන වෙලාවක තමයි කවුරුත් බලා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් හරි මේ ප්‍රශ්න විසඳෙයිද කියලා. ඒ නිසා තමයි තුලාව දේශපාලන සංවාදයේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද කියලා කතා කරන්න අද බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කළා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන්ට තුලාව දේශපාලන සංවාදයට මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. සමගි ජන බලවේගය වෙනුවෙන් සුජිත් සංජය පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අයිබන් ඔබතුමාට, ඒකම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස වෛද්‍යතුමා අයිබන් ඔබතුමාට, ඒකම පොදුජන එක්සත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මම හිතන්නේ යුතුයකම ජාතික සංවිධානයේ සභාපතිවරයා හැටියට ගෙවිදි කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අයිබන් ඔබතුමාට, ඒකම අපි ආරාධනා කළා ආණ්ඩු පක්ෂයේ මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩු පක්ෂය මොකක්ද විපක්ෂය මොකක්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මොහොතක. නමුත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජ ප්‍රදීප් උඳුගොඩ මන්ත්‍රීතුමාට අයිබන් මන්ත්‍රීතුමනි, අපි අද තුලාව දේශපාලන සංවාදයේ සාකච්ඡා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද කියලා. මොකද බොහෝ දෙනෙක් බලාගෙන සිටින්නේ රාත්‍රී නිදියගෙන උදේ නැගිටිද්දි මොකක්කෝ ප්‍රශ්නයක් ඇති වෙනවාට වැඩිය ප්‍රශ්නයක් විසඳලා තියෙනවා නම් හොඳයි කියලා. අපි මේ තුලාව සංවාදයේ තුලදී පළවෙනි වටේදී විනාඩි 6ක කාලයකුත්, දෙවෙනි වටේදී විනාඩි 8ක කාලයකුත්, තුන්වෙනි වටේදී විනාඩි 6ක කාලයකුත් ලැබෙනවා. දෙවෙනි වටේදී පුළුවන් ඔබතුමන්ලාට ප්‍රශ්න කිරීම යොමු කරන්න, කෙටියෙන් ප්‍රශ්න අහලා කෙටියෙන් පිළිතුරු දෙනවා නම් අපිට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. වෛද්‍ය නලින්ද ජයතිස්ස අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමාගෙන් මම කැමති දැනගන්න, දැන් පසුගිය දින කීපය ගත්තොත්, මාස කීපය ගත්තොත් අපේ රටේ අපි දැක්කේ අරගල, කැරලි කෝලාහල වගේ ජනතා නැගිටීම් මේ මොන නමකින් හැඳින්වුවත් ජනතාව පාරට වැස්සා. ජනතාව පාරට බහැලා ජනතාවට තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම
දැනෙන බඩට දැනෙන ඇඟට දැනෙන ප්‍රශ්න ටික තමයි මේ ජීවන වියදම බඩු මිල ප්‍රශ්නය. විශේෂයෙන්ම අපි මේ තරුණයන්ගේ අරගලයේ ආරම්භය දැක්කේ බඩු මිලත් එක්ක. විශේෂයෙන්ම ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, විදුලිය බලය ඇන හිටීම ප්‍රශ්නය මේ සියලු කරුණු කාරණාත් එක්ක එක්රොක් වෙච්ච ඒ අරගලය ජනාධිපතිවරයෙක් ගෙදර යවලා එක පැත්තකින් අහවර වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ දේශපාලන භූමිකාවන් දැන් රැසක් ආරම්භ වෙලා තියෙනවා. ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ පාර්ලිමේන්තුවතුමාලා නියෝජනය කරන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 225ක් නියෝජනය කරන පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එක් වෙන්න කියලා. ඔබතුමා කොහොමද දකින්නේ රටේ මේ තියෙන වත්මන් ප්‍රශ්නවලට, දැවෙන ප්‍රශ්නවලට, ජනතාව ඉල්ලන විසඳුම් වලට සර්වපාක්ෂික ආණ්ඩුවක් ඒකට එක විසඳුමක්ද? බොහොම ස්තුතියි සුධර්මන්, ඔබටත් ITN නාලිකාවටත්. ඒ වගේම මම මේ වෙලාවේදී මේ අරගලයේ අස්සෙම ඔබට අලුත් සභාපතිවරයෙකුත් ආවා, නීතිඥ සුදර්ශන ගුණවර්ධන. ඔහුටත් සුබ පතනවා හොඳ මාධ්‍ය මෙහෙවරක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. මීට කලින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ජනතාවගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස, ජාතීන් සහ ආගම් අතර සමානාත්මතාවය, නිදහස වෙනුවෙන් පිණී හිටියා. ඒ යහ ගුණ එලෙසම ආයතන ඇතුලේ පවත්වගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපි මේ තුලා සංවාදය තුල මේ අපේ වත්මන් සභාපතිතුමා සුදර්ශන ගුණවර්ධන මහත්මයා ඉතාමත් හොඳ සම්පත්දායකයෙක්. ඔව්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡාව. දැන් මොකද සර්වපාක්ෂික ආණ්ඩුවක්? මේ යෝජනාව අද යාප එකක් නෙවෙයි. දැන් මාස 3-4කට කලින් ඉඳලා මේ ආර්ථික අර්බුදය උග්‍ර වෙනකොට, ආර්ථික අර්බුදයේ දේශපාලන අර්බුදයක් දක්වා මෝරා වැඩෙනකොට, එක පැත්තකින් අපේ රටේ ත්‍රිනිකායික මහානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ගේ, ඒ වගේම නීතිඥ සංගමයේ ඇතුළු විද්වත් වෘත්තික ප්‍රජාවකින්, ඒ වගේම සමහර දේශපාලන පක්ෂවලින් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන සංකල්ප ඉදිරියට දැම්මා. ඒ ගැන සාකච්ඡාවක් තිබුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා එක්කෝ පාර්ලිමේන්තුව ඇතුලේ පවතින ආණ්ඩුවට බහුතරේ නැති වෙලා ඔවුන්ට පාලනය ගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිත් තිබෙනවා නම්, તો රටේ ආර්ථික ප්‍රශ්න උත්තරයක් දෙන්න බැරි පාර්ලිමේන්තුවේ බහුතරයක් ආණ්ඩුව නැති නිසා නම් සර්වපාක්ෂික ආණ්ඩුව උත්තරයක්. හැබැයි දැන් මේ පහුගිය මාස 3 ඇතුළතදී මේ පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසීම්වලදී නියෝජ්‍ය කතානායක පත් කරගන්නකොට, විදුලි බල පන්ත සම්මත කරගන්නකොට, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගන්නකොට සහ 27 වෙනිදා හදිසි නීති සම්මත කරගන්නකොට ආණ්ඩුවට හැමතිස්සෙම 120ට වඩා වැඩි බහුතරයක් තිබුණා. ඒතර 120ක් ඇති ඕනනම් අයවැයක් සම්මත කරගන්න, සාමාන්‍ය නීතියක් සම්මත කරගන්න, මේ සියලු දේවල් වලට මේ බහුතරය ප්‍රමාණවත්. නේද? මොනවා හරි මේ ගැන සැකයක් තිබ්බනම් ඒ සැක සංකා ඔක්කොම දූරින්බූත වෙලා ගියානේ ජනාධිපති පත් කරන්න ඡන්ද 134ක් ලැබෙනකොට. පොදු ජන පෙරමුණෙන්ම මේ ඒ පක්ෂම නියෝජනය කරපු දලසලහ පෙරුම മന്ത്രിවරයාට ඡන්ද 82ක් ලැබිලා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු එහි නායකයා රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ සියලු മന്ത്രിවරු තවත් മന്ത്രിවරුත් එකතු වෙලා ඡන්ද 134ක් ලබා දෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය අස්ථාවර නැහැ. හරිද? ඒතකොට එහෙනම් දැන් මේ ඔලුගෙඩි ගාන පිළිබඳ සලකා බැලුවොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එක බහුතරය සම්බන්ධ කාරණයක් නෙවෙයි. හැබැයි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා වෙන්නේ මෙන්න මේ පදනම මත. ඒ තමයි මේ ආණ්ඩුව පිළිබඳව ජනතාවටත් ජාත්‍යන්තරයටත් විශ්වාසයක් නැහැ. හරිද? ඒ විශ්වාසය හදාගන්න සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදාගමු නැත්නම් අටවගමු කියන එකත් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේ විශ්වාසය හදාගන්න එක අර ඔලුගෙඩි ගාන හදාගන්නවට වඩා විශ්වාසය හදාගන්නවා කියන එකේදී අපි සර්වපාක්ෂික ආණ්ඩුව කියන සංකල්පයට විතරක් සීමා වෙලා දැන් හරියන්නේ නැහැ. ඒ ආණ්ඩුව හදන්නේ කොහොමද? ඒ කැබිනට් එක කවුද? සාමාන්‍යයෙන් අලුතෙන් කැබිනට් එකක් පත් වුණාට පස්සේ ජනාධිපති අගමැති ප්‍රමුඛ කණ්ඩායම් විසින් ගන්නවා නිල ඡායාරූපයක්. ඒ නිල ඡායාරූපය හරි වැදගත්. ඒ කියන්නේ සර්වපාක්ෂික වේවා, බහුපාක්ෂික වේවා, බාරකාර වේවා ඕනෑම ආණ්ඩුවක්
ජනතාවගේ විශ්වාසය නිසා නම් මෙවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නේ. ඒ ඡායාරූපයේ ඉන්න කැබිනට් අමාත්‍යවරු කියන අය කවුද කියන එක වැදගත්. හරිද? එහෙම නැත්නම් ජනතාවගේ විශ්වාසය බිඳගත්ත දැන් ඉන්න අය හරි කලින් ඉන්න අය හරි කොහොම හරි දාලා ආණ්ඩුවක් අටවා ගැනීම මේකට උත්තරේ වෙන්නේ නැහැ. මොකද ඔබ හොඳට බැලුවොත් එහෙම තවදුරටත් අපි හිතන්නේ මේ පවතින පාර්ලිමේන්තුව ඇතුලේ මොන සෙල්ලම් දාන්න ගියත් ජනතාවගේ විශ්වාසය එන්නේ නැහැ. ඔබ හිතනවාද රනිල් වික්‍රමසිංහ අලුත් ජනාධිපතිවරයා 8 වන ජනාධිපතිවරයා පත් කරගන්න පොහොට්ටුවේ മന്ത്രിවරු අත ඉස්සුවාම එහි සාතිශය බහුතරයක් අඩු ගානේ පොහොට්ටුවේ චන්දීපයටත් විශ්වාසයක් එයි කියලා ඒ පාර්ලිමේන්තුව ගැන. හරිද? ඊළඟට බලන්නකෝ මේ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගය හැර අපිට ලැබුණේ ඡන්ද තුනයි තමයි. හැබැයි ජාතික ජනබලවේගය හැර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉතුරු සියලු පක්ෂ වල മന്ത്രിවරු දෙකට බෙදුණා. දෙකට බෙදුණානේ. එතකොට ඔවුන් කොහොමද දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියන්නේ ඔහුගේ හෘද සාක්ෂිය විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. හෘද සාක්ෂියට වඩා ඔහු මහජන නියෝජිතයෙක්. ඔහු වග කියන්න ඕන මහජනතාවක් ඉන්නවා. ඒ මහජනතාවගේ අභිලාෂයන්ද ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කළේ. වන්න පොහොට්ටුව වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, සජ්ජබ වේවා, හකීම් මහත්මයාගේ පක්ෂ වේවා, රිෂාඩ් බදුරින්ගේ පක්ෂ වේවා, TN එක වේවා, හැම පක්ෂයක්ම බෙදුණා මේ ඡන්ද විමසීමේදී. එතකොට ඒකෙන් පෙන්눔 කරනවානේ ඒ മന്ത്രിවරු ජනතාවට වක් කියන්නේ නැහැ කියලා. ඒක තමයි පත් කරපු ජනතාවට. මේවෙන් තමයි මේ විශ්වාසය කඩ වෙන්නේ. මම ඊළඟ වටේදී කියන්නම් දැන් මේ ආර්ථික ප්‍රශ්නයට උත්තරේ හොයන්න වෙන්නේ විශ්වාසවන්ත දේශපාලන වෙනසකින් තමයි. හැබැයි ඒ විශ්වාසය මේ කියන පාර්ලිමේන්තුවේ එහෙන් ඔලුගෙට් ටිකක් අරගෙන මෙහෙට හයි කරලා මෙහෙන් ටිකක් අරගෙන අරහෙට හයි කරලා හදන්න පුළුවන් තත්ත්වයක දැන් නැහැ. මොකද ඒ සීමාවන් දැන් පහු කරලා ගිහලා තින්නේ. එහෙම අපි හිතනවා නම් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ ටිකක් එහෙම කරගෙන අටව ගන්න ආණ්ඩුවකට විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා දැන් අගමැතිවරු මාරු කරා. ජනාධිපතිලා මාරු කරා. මම හිතන්නේ ඇමති මණ්ඩල 4ක් විතර මාරු කරා. නේද? ඔබගේ ඈතින් සභාපතිවරු කීසරක් මාරු කරාද? ඉතින් මාරු කළා අපි ඕනතරම් බලලා තිනවා පහුගිය මාස තුනේදී ජනතාවගේ විශ්වාසය අබමල් රොණකින්වත් වැඩි වෙලා නැහැ. එහෙමනම් තිබෙන්නේ දැන් වෙනත් ඒ කියන්නේ විශ්වාසනීය දේශපාලන ස්ථාවරත්වයක් අපි ගොඩනගා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන. අපේ මේ වෙලාවේ අපේ විශ්නුව අපේ යෝජනාව තිබෙන්නේ ඇත්තටම දැන් අපි අලුත් ජනමතයකට ඉඩ දීලා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් පාර්ලිමේන්තුව නිර්මාණය කරගන්නවා. මම දැක්කා මැතිවරණ කොමිසම මේ සභාපතිතුමා ගිහිල්ලා තිබුණා මල්ලතු මහානායක හාමුදුරුවෝ හම්බෙන්න. මල්ලතු මහානායක හාමුදුරුවෝ යෝජනා කළා තිබුණේම දැන් මේ පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නැහැ. ජනතාවට අවස්ථාවක් දෙන්න අලුත් ජනමතයක් උරගා බලන්න කියන එක. ජවින්ද කුමාරතුංග මන්ත්‍රීතුමනි දැන් මේ කරුණු කාරණාත් එක්ක ගත්තාම ඔබතුමාගේ භූමිකාව අපි පසුගිය කාල සීමාව තුළ දැක්කා. ඒ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරයට පත් කරන්න ඔබතුමාගේ සංවිධානය හරහත් දැවැන්ත කාර්යභාරයක් කරා. යුතුයකම සංවිධානයේ හැටියට ඔබතුමා එහි කටයුතුත් එක්ක ඒ මැතිවරණ ව්‍යාපාරය අපි දැක්කා ඍජුවම මුල් පෙළේම ඉන්නවා. ඊළඟට මහමැතිවරණයේදීත් අපි ඒ විදිහටම දැක්කා ඔබතුමාගේ ක්‍රියාශීලීත්වය. 69 ලක්ෂයක් ජනතාව ඡන්දි දුන්නා ජනාධිපතිවරයා වෙනුවෙන්. 3/2ක ආසන්න බලයක් ලබලා දුන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී. 69 ලක්ෂයක ජනතාවකුත් 3/2ක බලයකුත් එක්ක තමයි ඔබතුමන්ලා වැඩ පටන් ගත්තේ ආණ්ඩුව ගෙනියන්න 2019 නොවැම්බර් මාසෙන් පස්සේ. එතකොට දැන් අවුරුදු 3කට යන්න කලින් ඔබතුමන්ලා එළියට බහිනවා. ඔබතුමන්ලා පත් කරගත්ත ජනාධිපතිවරයාට එරෙහිව ඔබතුමන්ලා යම් පිළකට වැටෙනවා ඒ පක්ෂය ඇතුළේම එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂය ඇතුළේම ඉඳලා. ඒ සියලු කරුණු කාරණාවල අවසානයේ තමයි එක් අවසානයක් තමයි අද අපි මේ අත්විඳින්න සිටින්නේ. ඒ කියන්නේ ඔබතුමන්ලා ආරම්භ කරපු ඔබතුමන්ලාගේ ආශිර්වාදයනුත් සහ ඔබතුමන්ලාගේ යම් කැපවීමනුත් පත් කරගත්ත ජනාධිපතිවරයා ආණ්ඩුව එහි යම් ප්‍රතිපත්තිය හෝ ඔබතුමන්ලාට නොගැලපෙන තත්ත්වයක් තුළ ඔබතුමන්ලා එළියට බහිනවා. එළියට බහැලා විකල්පිත මාර්ගයක් කරා යනවා. අවසානයේදී වෙලා තියෙන්නේ ඔබතුමන්ලා විසින් සහ රටේ 69 ලක්ෂයක් ජනතාව විසින් පත් කරපු ජනාධිපතිවරයාට තනතුරු දාලා යන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව
ව්‍යාකූල තත්වයකට අද පත් වෙලා තිනවා. ඊටත් එහා ගිහිල්ලා රට ව්‍යාකූල තත්වයකට පත් වෙලා තියෙනවා. මේ කරුණු කාරණාත් එක්ක පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකුත් පත් වෙනවා. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැනත් කතා කරනවා. ඔබතුමාගේ දැක්ම කොහොමද? දැන් ප්‍රශ්න රාශියක්ම තියෙනවා රටේ. මේ ප්‍රශ්න රාශියටම විසඳුම් තියෙන්න මට පැයක්වත් දෙන්න ඔක්කොම විසඳුම් කෙටියෙන් කියද්දී කොහොමද මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන සංකල්පයත් එක්ක අපිට පුළුවන් වේද මේ රටේ තියෙන විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න? සුධර්මන් දැන් ඔබතුමා මට අවස්ථාව දෙන්න ඉස්සෙල්ලා ඒ කරපු සිද්ධි මේ පෙළගැස්ම පැහැදිලි මම හිතන්නේ මං ස්වාධීන රූපණීට ආවෙත් ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ කියන්නේ 2015 ඉඳන් ගෝඨාභය ජනාධිපතිතුමා පත් වෙනකම් මම නිරන්තරයෙන් මේ විවාදවල හිටියා. ඊට පස්සේ දැන් ඔබ කියපු කාරණේ ගත්තොත් එහෙම දැන් ඇත්තටම දැන් මේ තින්නේ අපි යුතුයකම සංවිධානයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන් පස්සේ පාර්ලිමේන්තු මැති වෙන්නට ඉස්සෙල්ලා එතුමට පිළිගන්නවා නව ව්‍යවස්ථාවක් සඳහා අපේ යෝජනා. එතකොට අපි ඇත්තටම ඔය පොදු ජන පෙරමුණ හා බැඳුණු ඇත්ත වශයෙන්ම මම මේ අදහස් දෙකීම කරන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නෙවෙයි. මම හිතන්නේ මෙතුමා ඒ කාර්යය කරයි. මම මුලින්දම සම්බන්ධ වුණේ පොදු ජන පෙරමුණේ සමාජිකයෙකුට නෙවෙයි. යුතුයකම ඇත්තටම පොදු ජන පෙරමුණ නිර්මාණය වෙලත් නැහැ. අපි යුතුයකම සංවිධානයේ 2015 වෙනස් සැපද කියන සම්මන්ත්‍රණ මාලාව පටන් ගන්නකොට. ඊට පස්සේ ඒ අවුරුද්දේ මහමැතිවරණයත් ජනාධිපතිවරණ මහමැතිවරණත් රාජුණයෙන් පස්සේ තිබ්බ ඩී රාජපක්ෂ සමෘදේශනය කිරීමට මට ආරාධනාවක් ලැබුණා. ඒතර ඒ ඩී රාජපක්ෂ සමෘදේශනයේදී තමයි මම ඒ කියන්නේ ඊට කලිමුත් එවැනි කතා බහක් තිබුණා. හැබැයි අර 56 ඒ කියන්නේ 52 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටීම සඳහා බණ්ඩාරනායක මහතා යම්කිසි විදිහක සාධක ගණනාවක් පෙන්වුවද තවදුරටත් එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂයේ නෙවෙයි. අපිට අලුත් පක්ෂයක් අවශ්‍යයි කියලා ඒ තත්ත්වයන් පෙන්වා දෙමින් ඒ දේශනය කරේ මම කියන්නේ ඒක උඩම කරුණ කෙනෙක් නෙවෙයි වෙනත් තවකට හේතුන් තිබුණා. ඒතකොට එතෙන් පටන් මම මේ පක්ෂයේ සමාජිකයෙකු නෑ ඇත්තටම. ඉතින් එතකොට ඔබ අහපු කාරණේ. එතකොට අපි ඇත්තටම මූලික වශයෙන් අපි හිතුවා අපි දැක්ක කාරණයක් තමයි ප්‍රස්තවාදයේ පරාජය කරපු රටට අවශ්‍ය ව්‍යවස්ථාව. ඒ කියන්නේ ප්‍රස්තවාදයේ අවියක් කරගෙන එහෙමත් නැත්නම් විදේශීය මැදිහත්වීම් තුල 13 වෙනි සංශෝධනයේ ඉඳන් අපේ රාජ්‍යයේ දුර්වල කිරීමේ දිශාවට ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් කරලා තියෙනවා. මේ රටේ සම්පූර්ණයෙන්ම අපි හිතනා කරන අද මේ පාර්ලිමේන්තුව ගැන කියන කතාව වගේම මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයකට වෙච්ච ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් තියෙනවා. එතන ඉඳන් ගත්තම 13 ඉඳන් ගත්තම 14 15 16 ආදි වශයෙන් විශාල ව්‍යවස්ථා සංශෝධන ගණනක් තියෙනවා මේ රටේ බහුතරයක් ජනයාගේ අභිලාෂයන් නොතකා සිද්ධ කරිච්ච. ඒකට අපි ඒ පොදු ජන පෙරමුණේ ඒ අවස්ථාවේ මම කියන්නේ පක්ෂේම නෙවෙයි ඒ දේශපාලන කඳවුර තුල හිටපු අපි යෝජනා කරා ඒත් වශයෙන්ම මුලින් ඒ අදහස තිබුණෙත් නැහැ 3-2 ඒ කියන්නේ මේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුල 3-2ක් ගන්න මේ දෙකෙන් මේ 3-2 පාර්ලිමේන්තු බලයක් ගන්න පුළුවන් කියන එක ඒ කඳවුර තුලවත් එහෙම විශ්වාසයක් තිබුණේ නැහැ. අපි ඇත්ත වශයෙන්ම යුතුයකම සංවිධානයේදී කිව්වා මේ අලුත් රටට ඔබින ඒ ප්‍රස්තවාදයේ පරාජය කරපු රටට අවශ්‍ය ව්‍යවස්ථාව ගෙනෙනවා කියන ප්‍රතිඥාව තුල අපි ජනතාව එමුතුත් ඒක අපි වංචනික අදහසකින් නෙමෙයි කිව්වේ ඒ කාර්ය වෙනුවෙන් අපි ඒ කැප වෙලා වෙනුවෙන් කරනවා නම් අපිට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා කියන එක තමයි අපි තක්සේරු වුණේ. ඉතින් ඒ ප්‍රයත්න අපි දරුවා මම හිතන්නේ ජනතාවයකට ප්‍රතිචාර දැක්වුවා. ඒතකොට ඒ දක්වලා මාසයක් යන ඉස්සෙල්ලා දැන් ඔබ මේ කිව්ව පූර්විකාව නිසායි මට මේ කතාව කියන්න වෙන්නේ. මාසයක් යන ඉස්සෙල්ලා 20 වෙනි සංශෝධනය කියලා සංශෝධනයක්. ඉතින් ඇත්ත වශයෙන්ම මට අද වගේ මතකයි එහෙම සංශෝධනයක් එනවා කියලා මම එතකොට දැනගෙන හිටියෙත් නැහැ. නුවර අපිත් එක්ක වැඩ කරපු දැන් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කිරින්දිගොඩ මැතිතුමා එහෙම මේ වෙච්ච ඒ වගේම තිබුණා බහුජන සංවිධානයක් මම යුතුයකම සංවිධානයේට නිරන්තරයෙන් ඒ අතරමැදි කාලෙදී ඒ පිරිසත් එක්ක වැඩ කරලා තිබුණා. ඒකට මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සහ මම ප්‍රධාන කතිකයන් වෙච්ච සම්මන්ත්‍රණය. මේ අලුත් ව්‍යවස්ථාව ගැන. ඒ ඇත්තටම මට එදා පුදුමත් හිතුණා මේ මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා මොකක් ගැනද මේ කියන්නේ කියලා. එතකොට මම මේ 20 වෙනි සංශෝධනයක් දැකලා නැහැ. මේ කතා කරන වෙනස මේ මෙතෙක් අපි 3-2 බලයේ ඉල්ලපු වෙනසද කියන එක. ඉතින් ඊට පස්සේ 20 වෙනි සංශෝධනය ගැන දැනගන්න ලැබුණා. මම ඒ වෙලාවෙම ආණ්ඩු පක්ෂ රැස්වීමේදී එදා
ඒකට මුලසෙන හිටිය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මම එතුමට ඉල්ලා සිටියා අපිට මේ ගැන සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. ඒ එතුමා පළපුරු උද්දේශ බලයෙන් එතුමා මේ මොහොතේ මේ හුවයි ප්‍රශ්න මම කොහොම අපි කතා කරපු දේද අපි ජනතාවට කියපු දේද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. කරුණාකරලා සර් මේකට අපේ අදහස් විමසන්නේ කියලා. ඉතින් එතන ඉඳන් ඉතින් අපි යුතුයකම සංවිධානයේ විදිහට ලිඛිතව දුන්න කාරණා 7ක් කරුණාකර වෙනස් කරන්න කියලා 20 වෙනි සංශෝධනයේ. ඉතින් විශාල ඔබ දන්නවා ඇති ඊට පස්සේ ඒ රජේ පත් කරන්න වෙහෙසිච්ච භික්ෂුන් වහන්සේලා අභයාරාමයට රැස් වෙලා ඇමතිවරු අගමැතිතුමාව කැඳවලා ආදි වශයෙන් එතනම තිබුණ බරපතල විසංවාදයක්. ඉතින් අපි මම ඒක අවංකව කරා මගේ පාර්ලිමේන්තු ධූරයේ ඕනේ වෙලාවක අහුසි වෙන්න ඉඩ තිබුණා. ඉතින් අපි අභියෝගේ බාර අරගෙන අපි ඒ අභියෝගයට මුණ දුන්නා. ඉතින් ඒකේ අපි ඉල්ලපු 7 කාරණා 3ක් ලැබුණා. මට ඒක මේ මාතෘකාව නොවෙන නිසා මම දීර්ඝව කරුණක් කරන්නේ නැහැ. හැබැයි 4ක් ලැබුණේ නැහැ. හැබැයි අපිට පොරොන්දුවක් හම්බුණා වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව ගේනවා. ඒ ව්‍යවස්ථාවේදී නිවැරදි කරනවා විශේෂම දිට්ඨවරු වැසිභාවය සම්බන්ධයෙන් ආදි වශයෙන්. ඉතින් එතකොට එතන ඉඳන් ඊට පස්සේ නැගිනිර ජැටිය. ඉතින් අපේ සෞභාග්‍ය දෙයක් මේ පැහැදිලිව තියෙනවා නැගිනිර ජැටිය සම්බන්ධයෙන් අපේ රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ මොකක්ද කියලා. ඊට පටහැනිව තමයි ආරම්භයේදී කටයුතු කරන්න ගියේ. ඉතින් ආයෙත් අවස්ථාව එතකොට ඇත්තටම අපි මුලින් 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මම මෙදිහත් වෙනකොට යුතුයකම සංවිධානයේ හැටියට තමයි මෙදිහත් වුනේ. ඒතකොට මේ මෙදිහත් වීම තුළ යම් ආකාරයකට ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයේ අඩුපාඩු දැක්කා නිකුත් දේශපාලන පක්ෂත් එක්ක බලවේගත් එක්ක යම් යම් සම්බන්ධතා ගොඩ නැගුණා. ඒ කියන්නේ විමල් වීරවංශ එතකොට ඇමතිතුමාගේ පක්ෂය උදේගම මන්ත්‍රී ඇමතිතුමාගේ පක්ෂය ආදි වශයෙන් වාසුදේව නායකගේ ඇමතිතුමා. ඉතින් එතකොට 20 වෙනි සංශෝධ මේ නැගින ජැටියනකොට අපි ඒක අබද්ධව මාධ්‍යමුවත් තියලා ඒ නිවැරදි කරගන්න මෙදිහත් වුණා. ඉතින් ඒ කාරණේ තුල දන්නවා. ඉතින් අවසාන වශයෙන් පහුගිය මාර්තු 2 වෙනිදා අර මම අරගෙන හිටියා මට මගහැරිලා අර මුළු රටම හරි මගට නමින් අපිට ඔබ සම්මන්ත්‍රණය තුල ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච විමල් වීරවංශ ඇමතිතුමාගේ සහෝදරයගම මන්ත්‍රී ඇමතිතුමාගේ විනාඩියක් කාලයක් තියෙනවා. හරි. උන්ගේ ඇමති දුරත් අහෝසි වුණා. ඒ තිබීදීත් අපි ඒ කියන්නේ මේ ලිපිය තමයි මම දැන් ආකාරයෙන් නම් මුලින්ම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ඉල්ලලා ජනාධිපතිතුමාට යොමු කරපු ලිපිය අප්‍රේල් 8 වෙනිදා. ඒකට ආසන්න වශයෙන් ওই දේශපාලන පක්ෂ 10ක් නැත්නම් බලවේග 10ක් එකතු වෙලා කරපු ඉල්ලීම ඒකත් ඉතාම අවාසනාවන්තයි. ඒ කියන්නේ අපි අප්‍රේල් 8 මේ ඉල්ලීම කරාම ජනාධිපතිතුමා අපිට සාකච්ඡාවක් ලබා දෙනවා අප්‍රේල් 10. එතකොට අපි අප්‍රේල් 10 සාකච්ඡාවේ එන්නේ විශාල එකඟතා සංඛ්‍යාවක් එක්ක අප්‍රේල් 12 ඒ කියන්නේ එක දවසකට පස්සේ අප්‍රේල් 12 ඒ සම්පූර්ණ එකඟතාව ගොඩනගා ගමු. මේක නොපමාව පිහිටුවමු කියලා කියන්නේ මේ රට වෙනුවෙන් මේ ජනයා මුණ දෙන මේ අභියෝගයට මුණ දීම සඳහා මම දෙවෙනි වටේදී පැහැදිලි කරන්න. හැබැයි ඒ අප්‍රේල් 10 අපි ගිහිල්ලා අප්‍රේල් 12 හම්බ වෙන්න ඉස්සෙල්ලා මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච එක පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුවත් නොකර රාජ්‍ය මෙද්දූරයක් පිරිනමන. ඒ සාකච්ඡාව බිඳ වැටෙනවා. ඉතින් ඒ ආකාරයට ගත්තොත් එහෙම අපි දකින්නේ නම් දැන් මෙතුමා කියපු කාරණේ එහෙම දකින්න පුළුවන්. මේ කියන්නේ එහෙම අපි දකින්නේ නම් පක්ෂයක හෝ ඒ අදහසට වඩා අපි ඇත්තටම යෝජනා කරපු ව්‍යවස්ථා වෙනස්කම් වලත් අපි ඒ යෝජනාව තියනවා. ඒ කියන්නේ පක්ෂයෙන් අස්කරොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙනවනේ. හැබැයි උසාවියට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් නම් ජනවරමත් එක්කයි මම ඉන්නේ කියලා. සෞභාග්‍ය දැක්මත් එක්කයි මම ඉන්නේ කියලා මම එකඟ නැහැ. මේ පොදුජන පෙරමුණේ ලේකම්ට බලය දෙන්න මාව වස් කරන්න. හරි මන්ත්‍රීවරයෙක් වස් කරන්න. ඒක ජනමතයත් එක්ක මේ ජනයාට දුන්න පොරොන්දුවක් තියෙනවනේ. ලැබපු ජනවරමක් තියෙනවනේ. හරි. ඉතින් අන්න ඒ ජනවරමත් එක්ක තමයි මේක බලන්න ඕනේ. අපි සර් මට ඔබගේ කාලයකට පස්සේ නිසා පසුබිම පැහැදිලි කරන්න ලැබුණ නිසා මට දෙවෙනි අවස්ථාවේදී දෙන්න මන් සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ අදහස මේ සුනිල් සංජය පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමා නියෝජනය කරන්නේ අපේ රටේ ප්‍රධාන විපක්ෂයේ හැටියට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට. දැන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ පහුගිය 20 වෙනිදා තිබ්බ ජනාධිපතිවරණ ඒ සටනට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබතුමාලා යෝජනා කරනවා ඩලසලහ පෙරම මන්ත්‍රීවරයව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක්ව ජනාධිපති තනතුර දුරේ සඳහා විපක්ෂ නායකවරයා ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට විපක්ෂ නායකවරයාට ආරාධනා කරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍ය දුරේ බාර ගන්න කියලා. අපි
දන්න කතන්දරය. ඊට කලින් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති දුරේ අගමැති දුරෙන් ඉවත් වුණාට පස්සේ ආරාධනා කරනවා. නමුත් ඒ ආරාධනාව පිළිගත්ත බවක් පෙනුනේ නැහැ. ඒ කියන්නේ අගමැති දුරේ ඒ අභියෝගය බාරගත්ත බවක් පෙනුනේ නැහැ වගේම අවවාද කියන්නේ අවලාදවලටත් තුඩු දුන්න ප්‍රශ්නයක් වුණා. ඇයි බාරගත්තේ නැත්තේ කියන එක. ඊට පස්සේ ජනාධිපති දුරේ සඳහා වූ තරඟයනුත් ඉවත් වෙලා එතුමා අගමැති වෙනවා කියන දෙයක් රටට කිව්වා. දැන් ඒ සියලු කරුණු කාරණා ඉවරනාට පස්සේ දැන් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා ව්‍යවස්ථානුකූලව. දැන් ආණ්ඩුවක් තියෙනවා, කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලය තවත් ලොකු වෙනවා කියලා, එහෙම නැත්නම් තවත් විශාල වෙනවා කියලා කතාන්දරයකුත් තියෙනවා. ඒ සියල්ල ඉඩකඩ සලසලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුල්ලත් කැබිනට්ටුවකින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියන මේ සංකල්පයත් එක්ක. ඔබතුමා කොහොමද දකින්නේ? දැන් ඔබතුමාලා සූදානම්ද සර්වපාක්ෂික ආණ්ඩුවකට? ඔබතුමාලා නියෝජනය කරන්න දැනටමත් තීරණය කරලා තියෙනවද සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ යෝජනාවට කැමැත්ත පළ කරලා කැබිනට් අමාත්‍ය ධූර අරගෙන වගකීම් අරගෙන මේ කියන විදිහට රටේ ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවා නම් ඔබතුමාලා සූදානම්ද විපක්ෂයේ හැටියට ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න? ඔව්. සුධර්මන් බොහොම ස්තුතියි. ඒ වගේම ස්වාධීන රූපවාහිනී ආයතනයත් ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහනට අපිට ආරාධනා කිරීම ගැන. මම හිතන ඔබතුමා ප්‍රශ්න කීපයක්ම මතු කෙරුවා. මම මුලින්ම අදහසක් දක්වන්න කැමතියි විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය ලබා ගන්නයි කියලා ආරාධනාවක් කෙරුවා. ඒක ලබා ගත්තේ නැහැ කියන චෝදනාව සම්බන්ධ පිළිතුරක් දෙන්න. මොකද අපි දන්නවා ඒ අවස්ථානුකූලව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි දන්නේ පෞද්ගලිකව නෙමෙයි දුරකථනයෙන් කතා කරලා ඉවරලා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නයි කියලා ආරාධනාවක් කෙරුවේ. ඉතින් ඒ අවස්ථානුකූලව අපි කල්පනා කෙරුවේ තනතුරු ලබා ගැනීමේ ආසාවක් එහෙම නැත්නම් තනතුරෙන් බැජබෙන්නවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එදා අපි දන්නා මේ රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ආර්ථික වශයෙන් මේ රට ප්‍රපාතයට ගිහිල්ලා ඒ වගේම ජනතාව දැඩි පීඩනයට ලක් වෙලා තියෙන අවස්ථාවක ඒ වගේම රටේ ලොකු ජනමතයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ බලයෙන් ඉවත් වෙලා අලුත් නව පාලනයකට යන්න ඕනේ කියන මතය තමයි රටේ තිබුණේ. ඉතින් ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ මේ අවස්ථාවේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලොකු විරෝධයක් තියෙනවා. ඒ වගේම රටෙන්ම කියනවා එතුමාට මේ ධූරය අතහැරලා දාන්න කියන බලපෑම තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි මේක ලබා ගැනීමේදී අපිට එකපාරටම කිසිම කොන්දේසියකින් රහිතව යන්න පුළුවන් කමක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා එතුමා ඒ අවස්ථාවේ කිව්වේ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ධූරයෙන් අයින් වෙන්නයි කියලා ලොකු බලපෑමක් තියෙන නිසා අඩුම තරමින් කාලරාමුවක්වත් ලබා දෙනවා නම් අපි මේ තනතුර බාර ගන්න සූදානම් කියන එක තමයි එතුමා ප්‍රකාශ කෙරුවේ. බොහොම සත්භාවික. ඉතින් ඒ අතරතුරේ තමයි මම හිතන්නේ එතුමා තවත් අයත් එක්ක සාකච්ඡා කෙරුවා. විශේෂයෙන්ම අපිට මතකයි සරත් පොන්සේක මැතිතුමත් එක්ක කතා කෙරුවා කියලා කිව්වා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක කතා කෙරුවා කියලා කිව්වා. ඉතින් ওই සාකච්ඡාව මම හිතන්නේ වැඩි දවසක් නෑ. දවස් දෙකක් වගේ කාල සීමාවක් තිබුණේ. ඒ අවස්ථානුකූලව කෙලින්ම සරත් පොන්සේක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිම ප්‍රශ්නයක් නැතුව කොන්දේසි විරහිතව ගිහිල්ලා මේක බාරගත්තා. ඉතින් ඒ බාර ගැනීම තුළ අපි දන්න එතුමාට තියෙන ප්‍රශ්නයක් නැතුව ඇති. මොකද දේශපාලනය ගැන ඉදිරි ලොකු බලාපොරොත්තු නැතිව ඉන්න අවස්ථාවක් වෙන්න ඇති. ඒ නිසා ඕන දෙයක් වෙද්දී කියලා එතුමා බාර ගන්න ඇති. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එතුමාට විශාල ජනවරමක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන විපක්ෂයේ හැටියට වගකීමක් තියෙන පුද්ගලයෙක් හැටියට ඒ වගේම රටේ ජනතාව ඉල්ලන දේට පිටුපාලි වෙලා තනතුරු ලබා ගැනීමේ හැකියාවක් එතුමාට තිබුණේ නැහැ. ඒක තමයි මම හිතන්නේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම සම්බන්ධව තිබුණ ගැටලුව. ඊට පස්සේ ඔබතුමාලා දැන් තව චෝදනාවක් කෙරුවා. මම හිතන්නේ මේ ජනාධිපතිවර මේ පාර්ලිමේන්තුවේ පැවතිච්ච මේ ඡන්ද විමසීම සඳහා එතුමා ඉදිරිපත් උනේ නැහැ. ඒක අවස්ථාව ඩලස් සලහප්පර මැතිතුමාට දුන්නා කියලා. ඉතින් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මුලින්ම තීන්දුව කෙරුවා මේ රටේ ප්‍රබල විපක්ෂයේ හැටියට අනිවාර්යයෙන්ම අපි මේ ජනාධිපති පාර්ලිමේන්තු සටනට සම්බන්ධ වෙන්න ඕනේ කියලා එතුමා ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශයක් කෙරුවා. ඒ ප්‍රකාශය කෙරුවා වුණත් පස්සේ දීර්ඝ වශයෙන් මේ පක්ෂයේ මතය ඒ වගේම අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කෙරුවා, සංවිධායකරුත් එක්ක සාකච්ඡා කෙරුවා. ඒ සාකච්ඡාවේදී කිව්වේ එතුමාට ඉදිරිපත් වෙන්න කියන එක කියලා තිබුණා මුලින්ම. නමුත් අපි දන්නා විවිධ පාර්ශව විශේෂයෙන්ම ඩලහත් පෙරුම මන්ත්‍රීතුමාගේ ඇතුළු ඉන්න කණ්ඩායම, ඒ වගේම ස්වාධීන වෙච්ච කණ්ඩායම් වලින්, ඒ වගේම සිවිල් සංවිධාන වලින්, ඒ වගේම අරගලේ යම් පාර්ශව වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිව්වා අනිවාර්යෙන් මේ වෙලාවේ රට ගැන හිතන්න. රට ගැන හිතලා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුප්‍රාප්තිකයා මේ තනතුරට කිසිම ගැළපීමක් නැහැ. මේක හොරපාරෙන් වගේ ආව
තනතුරක්. ඒ නිසා මේ සැබෑ ජනමතය නියෝජනය කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න පොදු අපේක්ෂක හැටියට මෙතුමාට අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කැපවීමත් කෙරුවේ. අර කලින් කෙරුවේ කැපවීම වගේම ඒ අවස්ථානුකූලව සජිත් ප්‍රේමදාස මහත්තයා කල්පනා කෙරුවා මේ තියෙන බලවේගය කියන්නේ මේ ස්වාධීන වෙන කණ්ඩායම් ටික ඒ වගේම දලසලහ පෙරම මැතිතුමා ඇතුළු ඒ පාර්ශවයේ කිව්වා තවදුරටත් පොදු ජන පෙරමුණේ ඉන්න කණ්ඩායම් වල සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් අපේ අපේක්ෂක ඉදිරිපත් කෙරුවොත් ඒ නිසා තමයි එතුමාට අවස්ථාව දෙන්න කියන අර සිවිල් සංවිධාන වලින් ආහු බලපෑමත් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා කල්පනා කිරුවා අනිවාර්යයෙන්ම මම මේ තනතුර මට මේක අවශ්‍යතාවයක් නැහැ මට මේ තනතුර වලට නෙවෙයි ඊට වඩා රට වැදගත් කියන උඩ තමයි ඒ අවස්ථාව දුන්නේ යම් හේකින් අපි තනියෙන් අපිට පුළුවන් කියලා අපි ඉල්ලලා ඉවරලා මේක මෙයා වුණා නම් එහෙම හිතන්නේ අපරාධي දලසලහ පෙරම මැතිතුමා මේ ස්වාධීන කණ්ඩායම් දැන් මේ සජිත් සමජන බලයට මඩ ගහනවනේ සමජන බලවේගය අය ඡන්දේ දුන්නා අර මේවා කියන අය කියයි මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ බලපෙරේතකම නිසා තමයි මේ අවස්ථාව මගේ හැරුණේ නැත්නම් මේ පොජ්ජන අභිලාෂයක් එක්ක දලසලහ පෙරම මේ ස්වාධීන කණ්ඩායම් වල මතයත් එක්ක අපිට මේ බලය වෙනස් කරන්න තිබුණ අවස්ථාව මගේ හැරියයි කියලා. ඉතින් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්තෙත් ඒ වගේ ඉතාමත් වැදගත් තීරණයක් රට ගැන හිතලා. ඉතින් අපි දන්න එතනින් පස්සේ වෙච්ච දේ. නමුත් දැන් තියෙන ගැටලුව තමයි දැන් සර්වපාක්ෂික ආණ්ඩුව. සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධව කතා කරනකොට මම හිතන්නේ මේක පුළුල් ලෙස කතා කළ යුතු මාතෘකාවක්. දැන් අපි දන්නවනේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් විධායක ජනාධිපතියට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පත් වෙලා තියෙනකොට දැන් එතුමා මොකද්ද උනේ පත් වෙච්ච දවසේම පැය 24ක් යන්න ඉස්සෙල්ලා මොකද්ද කිරුවේ? අපි දන්නවා දැන් එතුමාට මේ තනතුරු ලබා ගන්න අරගලය ඒ වගේම අපි කරපු උද්ඝෝෂණ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිකුත් පක්ෂ මේ රටේ ගෙන තියෙන මතය අනුව තමයි මෙතුමාට මේ බලය ආවේ. ඒ බලය ආවට පස්සේ එතුමා කල්පනා කරන්න තිබුණා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව මම පොඩ්ඩක් බලය ආවට පස්සේ පොඩ්ඩක් බලය පාවිච්චි කිරීම සම්බන්ධව එතුමාට ඊටවර අලපුරුදු නායකයෙක් ඇట్ట කල්පනා කරන්න තිබුණා. එතුමා මොකද්ද කිව්වේ පහවදා පාන්දර මරාගෙන කලුවන්ට පහරක් එල්ල කෙරුවා. ඒ ප්‍රහාර එල්ල කිරීම තුළ අපි දන්නේ එතුමාට ලොකු අවාසියක් වුණා. මොකද මේ රටේ සිවිල් සංවිධාන ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන පිරිස් හැම කෙනාගේම ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ වගේම එතුමා කල්පනා කරලා හිටියේ හැමදාම හැම කෙනාම පුන කතා කරුවේ අපි ජාත්‍යන්තරයත් එක්ක යන්න ඕනේ. ජාත්‍යන්තර ආධාර ගන්න ඕනේ. ජාත්‍යන්තර වලින් අනිකුත් ආයතන වලින් IMF ඒ වගේම අනිකුත් ආයතන වලින් ආධාර අරගෙන තමයි රට හදන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන එතුමා කටයුතු කරුවේ. ඉතින් එතුමා දුන්න පූර්වාදර්ශය මොකද්ද? එතුමා එතනම කරේ ජාත්‍යන්තරයෙන් පිළිකුලට ලක් වුණා. ඒ වගේම ජාත්‍යන්තර නොයෙකු වේචන වලට ලක් වුණා. ඉතින් ඒ තත්ත්වයට මම දන්නේ එතුමන්ලට මේ ආර්ථිකයට අවශ්‍ය කරන වටපිටාව ජාත්‍යන්තර සහයෝගය ඒ වගේම රාජ්‍ය නායකයන්ගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක ගැන අද සැකයක් තියෙනවා. ඉතින් අපි දන්නේ මේ වගේ ප්‍රතිපත්තින් තියෙන. ඒ වගේම හදිසි නීති ඉස්සරහට දාලා හදිසි නීතියට මුවා වෙලා දරදඬු පාලනයක් ගෙනියන තත්ත්වයක් පෙන්눔 කරලා තියෙද්දි අපිට හිතා ගන්න බෑ කොහොමද අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට ගිහිල්ලා මේ වැනි නායකයෙක් එක්ක මේ කටයුත්ත කරන්න කියන එක ගැන අපිට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි දැන් අපිට තියෙන ගැටලුව. ඉතින් මේක පුළුල් සාකච්ඡාවක් කරන්න ඕනේ රටේ ජනතාව වෙනුවෙන් ඒ වගේම අනිකුත් අය වෙනුවෙන් කොහොමද අපි ඉදිරියේදී මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ මොකද්ද? සර්වපාක්ෂික කතන්දර එනකොටම එතුමා කිව්වා මම හිතන්නේ පැහැදිලිවම මේ පාර්ශවයන්ට ඒ කියන්නේ රජයේ නියෝජක ජනාධිපතිතුමාගේ පාර්ශවයන්ට අපිට කිසිසේත්ම දැන් මේකේ තනතුරු අරගන්න අවශ්‍යතාවයක් නැහැ. මැති ඇමතිකම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එතුමාම යෝජනා කරලා තියෙනවානේ පාර්ලිමේන්තුවේ තියෙන කමිටු වල බලය වැඩි කරන්න ඕනේ. ඒ වගේම ආනුශංසික කාරක සභාවල බලය මම ඇති කරනවා අලුතින් ඒක පටන් ගන්නවා. ඒ තුලින් අපේ පාර්ලිමේන්තුවට ඉන්න පිටස්තර අයටත් ඒ වගේම අනිකුත් අයටත් ඒවට ශක්තිමත් ලෙස දායකත්ව වෙලා රජයට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පැහැදිලිවම කිව්වා අපිට තනතුරු ඕනේ නැහැ. මේ වෙලාවේ ඇමතිකමක් අරගන්නවා තනතුරක් අරගන්නවා කියන්නේ තවත් රටට බරක්. ඉතින් ඒ වගේ දෙයකට යන්න අවශ්‍යතාවයක් නෑ. අර පාර්ලිමේන්තුවේ දැන්ට තියෙන ක්‍රියාදාමයත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඉතින් එතුමාට පුළුවන් අනිවාර්යයෙන්ම අපි දුන්න පහුගිය ආණ්ඩුව කාලේ ආදර්ශයක්. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමයි ඒකේ කාරක සභාවල සභාපතිකම දුන්නේ. මේ අපි දැක්කනේ මේ සුනිල් හඳුනති මැතිතුමාට කෝප් එකේ සභාපතිකම දීලා තිබුණා අපේ රජයෙන්. අපිට තිබුණේ නෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ අපිට පුළුවන් අනිවාර්යයෙන්ම රජයට අවශ්‍ය කරන සහයෝගයක් ලබා දෙන්න ඕන නම් මේ වැඩ පිළිවෙල හරි ගමර්ගයක් යනවා නම් ඒ කටයුතු නායකත්වය ලබා දෙන්න. හොඳයි. ප්‍රදීප් මුදුගට මන්ත්‍රීතුමනි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා හැටියට දැන් ඔබතුමා කොහොමද දකින්නේ? දැන් අපි අර මුලින් කිව්ව දේ සියලු දේ දැන් කරුණු කාරණා රටම දන්නවා අපි කවුරුත් දන්නවා. මොකද උනේ දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. දැන් අවසානයේ ඇවිල්ලා අපි නවතිලා තියෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන යෝජනාවත් එක්ක. නමුත් මේ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. ඔබතුමාලා මුණ දුන්න ප්‍රශ්න ටික මේ අවුරුදු 2කමාරකට ආසන්න කාලයක් තුල ආණ්ඩුවක් හැටියට මුණ දුන්න ප්‍රශ්න ටික
තාමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ ප්‍රශ්නේට මුල කොරෝනා උදුර කියලා. කොවිඩ් ප්‍රශ්නේ කියලා. ඒ කොවිඩ් ප්‍රශ්නයට එන්නත් ගැනීම ඒ සියලු කටයුතු වලට පැහැදන් කිරීම ඒ සියලු කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. ඒ කටයුතු අවසන් වෙද්දී ඔබතුමාලගේ පාලන බලය පිළිබඳව තිබ්බ ජනතා විශ්වාසය පිළිබඳව පළුදු වීම සිද්ධ වෙලා තියෙනවා. අද ඔබතුමාලට සිද්ධ වෙලා තියෙනවා ඔබතුමාලට එරෙහිව හිටපු දේශපාලන පක්ෂත් එක්ක එකට එකතු වෙලා ඒ ගමන යන්න. මොකක්ද ඔබතුමා හිතන්නේ? ඇත්තටම මොකද උනේ කියලා සාකච්ඡා කරනවට වැඩිය දැන් ඉතින් මොකද කරන්න කියන එක. එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ හැටියට දැන් නලින් ජයසිංහ මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා පැහැදිලිව කිව්වා 120කට වැඩි බලයක් තියෙනවා හොඳටම ඇති. 113ට වැඩි බලයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ හොඳටම ඇති පාර්ලිමේන්තු බලයත් එක්ක ඉදිරියට යන්න. දැන් ඔබතුමාලට 134ක මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් තියෙනවා කියන එක පෙන්නවා මේ ජනාධිපතිවරණ ඒ පාර්ලිමේන්තු ඡන්දෙදී. මෙහෙම තියාගෙනත් සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යද? ඇයි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්නේ? ආණ්ඩුවට මේ දේ ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න ශක්තියක් එහෙම නැත්නම් සැලැස්මක් ප්‍රතිපත්තියක් නැති නිසාද? ඇත්තටම සුධර්මන් සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන සංකල්පය එන්නේ රජයක් හැටියට අපි විශේෂයෙන්ම 2019 වර්ෂයේ අතිගරු ජනාධිපති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙනකොට අපි 2019 වර්ෂයේ අපි විශාල වැඩ කටයුතු රාශියක් මුල් කරගෙන තමයි මේ ආණ්ඩුව අපි බාරගත්තේ. නමුත් මේකට හැම ප්‍රශ්නයක්ම අපිට කොවිඩ් මත්තේම අපිට ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම ලඝු කරනවා නම් ඒක මං හිතන්නේ අපි දේශපාලඥයෝ හැටියට ජනතාව මුලා කරන්න කියන වචනයක් පමණක් වෙන්නට පුළුවන්. නමුත් කොවිඩ් වසංගත තත්ත්වයක් යම්කිසි ආකාරයක බලපෑමක් ඇති වුණා. අපි අවසානයේ අද මේ මුහුණ දීලා තියෙන දේශපාලන වටාපිටාවට අපි මුහුණ දෙන්නේ මේ රටේ ඉතිහාසයේ අපි වර්ෂ 74ක් කියලා ගත්තොත් නිදහසට පස්සේ ඒ කාල සීමාව තුළ විවිධ රාජ්‍යයන් මේ රට පාලනය කරපු පාලකීන් ගෙන ගිය අදූරදර්ශී මූල්‍යමය ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට සමහර විට මේ මූල්‍යමය පාලනයේ තිබ්බ දූරදර්ශී භාවය නොමැතිවීම හේතුවෙන් තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයක් හැමේ අපි මේ ආර්ථික අර්බුදයට කඩිනමින් මුහුණ දෙනවා. අපි නොහිතූ විරු ආකාරයට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා. එතකොට මේ ආර්ථික අර්බුදයේ කොටසක් හැටියට තමයි දේශපාලන අර්බුදය නිර්මාණය වෙන්නේ. එතකොට අද අපි දන්නවා ඇත්තටම රජයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල් කරගත්ත ආණ්ඩුව අපි පිළිගන්නට ඕන ජනතාව බලාපොරොත්තු වුණු සියලුම බලාපොරොත්තු අපිට ඉෂ්ට කරන්න බැරි වුණා. මුලින්ම මූලිකවම ජනතාව බලාපොරොත්තු වුණු මූලික අවශ්‍යතා අපිට රජයක් හැටියට ඒ ආකාරයෙන්ම ජනතාව බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට ඒකට ඇත්තටම මූලිකම බලපාන ප්‍රධානතම කාරණයක් තමයි මූල්‍යමය අර්බුදය. එතකොට සමහරු දැන් ඇත්තටම මේක අපි දේශපාලනයේ දැන් අද තරුණ කොටස ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක් නේ. මේ සිස්ටම් චේන්ජ් එකට යන්න නම් අපි ඇත්තටම අපි ළඟ තියෙන දේශපාලන ප්‍රතිපත්ති අපි ළඟ තියෙන දේශපාලන අදහස් අපි දේශපාලඥයෝ හැටියට පැත්තකින් තියලා අපි රට ගැන හිතලා එක තැනකට එන්න අපේ මනස හදාගන්නවත් බැරි නම් දේශපාලඥයෝ හැටියට මං හිතන්නේ මන් දන්නේ රටේ ඉදිරිය ගැන රට පාලනය කරන දේශපාලඥයන් හැටියට මං හිතන්නේ ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන එකක් නැති වෙයි. ඒක හරි අපි දකින්නේ ඒක මම රටට ආදරය කරන මම පුජ්‍යලයක් වශයෙන් යුද හමුදාවේ හිටපු නිලධාරියෙක් හැටියට මේ දේශපාලනය තුල අපි වෙනස් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට අපේ දේශපාලන ප්‍රතිපත්ති පැත්තක තියලා රටේ ප්‍රතිපත්තිත් එක්ක එකතු වෙන්න බැරිකමක් තියෙනවා නම් මං හිතන්නේ මේ ඉන්න 225ට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. මේ දේශපාලන අර්බුදය මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් හොයන්නට නම්
අපි දේශපාලන ප්‍රතිපත්ති පැත්තක තියන්න ඕනේ ඉස්සල්ලා. එහෙම තියලා අපි මේ ආර්ථික අර්බුදයට රටක් හැටියට රටේ ඉන්න ජනතාව හැටියට 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න ජනතාවටම අපි වග කියන පිරිසක් හැටියට අපි ඉස්සල්ලාම මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයනකොට අපි ජනාධිපතිතුමා ඇත්තටම බැලුවා. මට මතකයි 2022 මාර්තු මාසේ 23 වෙනිදා මං වැරදි නැත්තම් මුලින්ම මේ සර්වපාක්ෂික සමුළුවකට ආරාධනා කරා. ඒකට ආරාධනා කරේ ඒ කාල සීමාව තුළ පැවතිච්ච ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලුම පක්ෂවල සහයෝගය ඉල්ලලා කවදාවත් හිතන්න එපා සුධර්මන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරයි කියලා මේ තියෙන ප්‍රශ්න දවසින් දෙකෙන් අවසන් කරන්න බෑ. නමුත් අපිට හැම පක්ෂයම කට්ටිය එකතු කරන යම් යම් සම්මුතීන් වලට අපිට එළවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් මේ වෙනකොට අපි IMF එකට ගිහිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන එකම විසඳුම හැටියට මේ ආර්ථික අර්බුදයට එකම විසඳුම හැටියට දකින්නේ දේශපාලඥයෙක් හැටියට මමත් ඒ වගේම ආර්ථික විශ්ලේෂකයනුත් අද දකින්නේ මේකට තියෙන එකම විකල්පය හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම්කිසි ආකාරයක ණය මුදලක් ලබාගෙන ඒ තුලින් මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කියන එක තමයි බහුතරයක් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතේ බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ආර්ථික අර්බුදයට තියෙන එකම පිළියම ඒකනම් දැන් අද දැන් දකින්න සුධර්මන් දැන් අපේ රටේ තියෙන ප්‍රධානතම දැන් මේ දිනෙන් දින රට වියවුලට පත් කරනවට වඩා මේ රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වටාපිටාවක් අපි හදන්න ඕනේ. ඒකනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මිනිසුන්ට අවශ්‍ය ඉන්ධන ටික, ගෑස් ටික, විදුලිය, ඒ වගේම අද ආහාර උද්දමනය, ඒ වගේම මිනිසුන්ට අද භාණ්ඩ මිලදී ගැනීම තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා. මේ හැම දෙයක්මට අපි දේශපාලඥයෝ හැටියට අපි දිහා තමයි මිනිස්සු බලන් ඉන්නේ. ඉතින් අපි මේවට උත්තර හොයයි කියලා මිනිස්සු ඒකනේ මිනිස්සු ජනතාවට තරහක් තියෙන දේශපාලනයත් එක්ක. ඇයි උඹලට මේවට විසඳුම් හොයලා දෙන්න බැරි? උඹලා යව්වේ පාර්ලිමේන්තුවට මේවට විසඳුම් හොයලා දෙන්නනේ. එතකොට ඇයි මේවට උඹලට විසඳුම් හොයන්න බැයි කියන එකට ජනතාව අහන්නේ. දැන් අරගලේ ගන්න බලන්න සුධර්මන් ඉස්සලා මේ අරගලේ බිහි වෙන්නේ ඇයි? ජනතාවගේ පීඩනය ඔවුන්ට ඉවස ගන්න බැරි තත්ත්වයට පත් වුණාට තමයි ජනතාව පාරට බහින්නේ. ඒක වගකීම අපි බාර ගන්න ඕනේ දේශපාලඥයෝ හැටියට. ඒ වගකීම අපිට බාර ගන්න බැයි නම් ඒක තමයි මම මුලින්ම කියන්නේ අපේ මනස වෙනස් කර ගන්න ඕනේ. අපි හැමදාම දැක්කේ දැන් මෙතන මේ විවාදෙදි උනත් අපි කතා කරන්නේ පසුගිය ආණ්ඩුවල තිබ්බ වැරදි, ඒ නායකයෝ කරපු වැරදි දේවල්, ඒ මූල්‍ය කළමනාකරණය, ඒ මිනිස්සු මේ වැරදි කරේ මේවා නෙවෙයි අපි දැන් කතා කරන්න ඕනේ සුධර්ම. මේක තමයි හැමදාම මේ විවාදවල කතා කරේ. පරණ ඉන්න මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරනවා. ඒකෙන් මේ ඉදිරියේ තියෙන ප්‍රශ්න වල විසඳුම් එන්නේ නැහනේ. මේ ඉදිරියට එන ප්‍රශ්න වලට විසඳුම් අපි හැමෝම එකතු වෙලා හොයන්න ඕනේ. දැන් අපි මෙතෙන්ට වැටුණා. දැන් වලට වැටිලා ඉන්නේ. දැන් අපි මේ වලෙන් ගොඩ එන්නේ කොහොමද කියන එකනේ හොයන්න ඕනේ. නේ වලයට වැටින එකෙන් ගොඩ එන්නේ. දැන් වැටුනේ හැටි හොයලා වැඩක් නැහැ දැන්. දැන් වැටිලා ඉවරයි අපි. කුමන ආකාරයේ දේශපාලඥයෝ හරි මේ රට පාලනය කරපු නායකයෝ හරි අපි හරි ගත්ත වැරදි තීන්දුව හින්දා දැන් මේ අපි වලට වැටලා තියෙනවා. නමුත් ඒ තීන්දුව ගත්තේ දේශපාලඥයෝ නම් දේශපාලඥයෝම හොයන්න ඕනේ මේ දැන් වලට වැටෙන අපි විතරක් නෙවෙයි මහ ජනතාව. එතකොට මේවට විසඳුම් හොයන්න ඕන අපිනේ. හැමදාම අපි කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා පරණ ආණ්ඩු විවේචනය කරනවා. පරණ ආණ්ඩු මෙහෙම කරා නම් මෙහෙම වෙන්නේ නැහැ. එතකොට අපේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ මනස වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි අර තරුණයෝ ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. අපි තවත් මේ විදිහට කතා කරන තාක්කල් අරගලේ ඉන්න තරුණ ජනතාව, තරුණ සහෝදර සහෝදරියෝ, ඒ වගේ මේ රටේ උගත් වියත් බුද්ධිමත් ජනතාව තාමත් දේශපාලඥයෝ ගැන හිතන්නේ මුන් හැමදාම ගිහිල්ලා කතා කරන්නේ පරණ දේවල් විතරයි. අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. පාර්ලිමේන්තුවට ඇයි මිනිස්සු මෙච්චර ගරහන්නේ? පාර්ලිමේන්තුව ගිහිල්ලා බලන්න. බහුතරයක් මේ ප්‍රශ්න ගැන කතා කරන කීයෙන් කී දෙනාද? ඒ කතා කරන දේවල් ක්‍රියාත්මක කරනවද? වැදගත් දෙයක් කතා කරොත් පක්ෂෝ විපක්ෂෝ කුමන දෙයක් පුද්ගලයෙක් වේවා. ඒ වැදගත් දේ අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න කවුද කටයුතු කරන්නේ? එහෙම තත්වයක් අද නැහැ. ඒකයි අර තරුණයෝ ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ඉතින් අපි මේ ඉන්න 4 දෙනාටවත් එකතු වෙන්න බැයි නම් එක මතයකට ඇවිල්ලා කතා කරනවා 225 කොහෙන් එකතු වෙන්න සුදානම්.
සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද? තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ මෙන්න මේ කාරණේ පිළිබඳව. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයිද? මේ තමයි තුලාව දේශපාලන සංවාදයෙන් අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඔබතුමා පටන් ගන්දිව කිව්ව දේ තමයි නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමනි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවම වෙනස් විය යුතුයි කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක්ම යා යුතුයි කියන මතය තමයි මම හිතන්නේ ඔබතුමාලා ඉන්නේ. හැබැයි තියෙන ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු ඡන්දයකට යන තව කාලයක් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තව යම් කාල සීමාවක් ඉදිරියට තියෙනවා. එහෙම නැතුව දැන් සර්වපාක්ෂික ආණ්ඩුව විසඳුම කියලා ආණ්ඩුව හිතනවා නම් තවත් බහුතර පක්ෂ ගණනාවක් හිතනවා නම් සර්වපාක්ෂික ආණ්ඩුවකින් ඉදිරියට ගිහිල්ලා රට යම් ස්ථාවරයකට ගෙනල්ලා ඡන්දයකට යා යුතුයි කියන මතයක් තියෙනවා නම් ඔබතුමාලා හිතනවා නම් පාර්ලිමේන්තු ඡන්දයකට යා යුතුයි කියලා එහෙනම් බැරිද පාර්ලිමේන්තු යෝජනාවක් දාලා 3/2 ඡන්දය හෝ ලබාගෙන පාර්ලිමේන්තුව විසිරවන්න? ව්‍යවස්ථාව හැටියට පාර්ලිමේන්තුව විසිරවා ගන්න අවුරුදු 2කමාරක් ඉන්න ඕනේ නැහැ. ජනාධිපතිවරයාට තමන්ගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසිරවන්න දාන තියෙන බාධකයක් තමයි අවුරුදු 2කමාරකින් පස්සේ විසිරවා ගන්න තියෙන අවස්ථාව. ඒ බාධාව තියෙන්නේ පළවෙනි අවුරුදු 2කමාරදී විසිරවන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරයක් മന്ത്രിවරු. හරිද? 3/2 නෙමෙයි. 113කුත් නෙමෙයි. ඒ මොහොතේ ඉන්න බහුතරයක් മന്ത്രിවරු ඉල්ලා හිටියොත් පාර්ලිමේන්තුව විසිරවන්න කියලා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසිරවන්න වෙනවා. ඉතින් රටේ ජනමතය තීරුම් ගන්නවා නම් මේ ඉන්න පාර්ලිමේන්තු മന്ത്രിවරු ඔවුන්ට පුළුවන් යෝජනාවක් ගෙනල්ලා මේක විසිරවන්න කියලා කියන්නේ. හැබැයි අපි දන්න හැටියට මේ ජනාධිපතිවරයා පත්තුණු ජනාධිපතිවරයා 8 වන ජනාධිපතිවරයා පත්වීමේදී දීපු ප්‍රධාන පොරොන්දුවක්ලු පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ කියන එක. හරිද? ඒ වගේම මේ සුධර්මන් අපි මේ අපේ රටේ බහුතරයක් ජනතාව බෞද්ධ නේ. අපි දහම් පාසල් ගිහිල්ලා ඉස්කෝලේ බුද්ධ ආගම ඉගෙනගෙන තියෙන අය හැටියට මම නම් එකක් බුද්ධ ධර්මයේ තියෙන දර්ශනයේ තියෙන හේතුඵලවාද පිළිගන්නවා. හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. නේද? අපි කවුරුත් දන්න එකනේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිගන්නවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ඒ චතුරාර්ය සත්‍ය අපි පිළිගන්නවා. බුදුහාමුදුරු ඉස්සලා දේශනා කරේ දුක නැති කිරීම ගැන නෙමෙයි. දුක නැති කිරීමේ මාර්ගයක් නෙමෙයි. දුක දුකට හේතුව. දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ඒ නිසා මේ ප්‍රශ්නයකට උත්තර හොයන්න ඔව් අපි අතීතය ගැන කතා කරන්න ඕන. දැන් මේ පාර්ලිමේන්තුවේ ඔබ හිතනවද දැන් ජනතාවට අපි ඒව ගැන කතා නොකර යන්න ඕන කියලා පුළුවන් මේක අල්ලන්න. මේ තියෙන්නේ බන්දුල ගුණවර්ධන වර්තමාන මාධ්‍ය අමාත්‍යවරයා 2020 මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ අංක 16 පොදු ජන පෙරමුණ පොහොට්ටුව. මොකද්ද මේ ඔහුගේ කැම්පේන් එකේ පෝස්ටර් එක? මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ ජනගත කළ මගේ අංකය 16. දැන් මේක ගැන අපි කතා කරන්න ඕනේ නැද්ද? කෝ මේකද? කෝ දැන් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ කරපු ප්‍රධාන දේශපාලන චූදිතය දැන් කෝ? බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයෙක් හැටියට අතීස්සේ කවුරු ජනාධිපති කරන්නද? ඒ නිසා මේව කතා කරන්න ඕන. දැන් ගෙවිඳු කුමාරතුංග අපේ මන්ත්‍රීතුමා ඔබතුමා ගැන විශ්වාසය තියලා මේ රටේ ජනතාවක් ඡන්දෙ දුන්නා. ඔබතුමාගේ දේශපාලන භාවිතාව, ඔබතුමාගේ සංවිධාන භාවිතාව, ඔබතුමා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරපු එක ගැන, ඔබතුමාලා MCC එකට විරුද්ධව කතා කරපේව ගැන විශ්වාසය තියලා මේ රටේ ජනතාව ඡන්දයක් දුන්නා. ඔබතුමාට විතරක් නෙමෙයි, ඔබතුමා ජාතික ලැයිස්තු වෙන්නේ ආවේ. ඔබතුමා නියෝජනය කරපු යුතුකම සංවිධානයෙන් ආපු අනිත් අය දැන් කළුතර ශ්‍රී අනුප පස්කුවල්. අනුපට ඡන්ද දෙන්න බලපෑව අනුප විතරක් නෙවෙයිනේ. අනුපව දන්නේ නැහැ. හැබැයි ඔබතුමා දන්නව රට. ගෙවිඳු කුමාරතුංග කියන නමට කතිර ගැහුවා. එතකොට ඒ අනුප ගිහිල්ලා හරිද? MCC කිව්සම ගහපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න ඡන්ද දෙනකොට දැන් මෙතුමා විශ්වාස කළ ඡන්ද දීපුවාට මොකද කරන්නේ කියන්නේ? අපි ඒක ගැන කතා කරන්න ඕනේ නැද්ද? ඒකයි දැන් මේ පාර්ලිමේන්තුවට අපිට මැදිහත් වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. උතුමට වෙන්න ලින්ද දැන් ඔබතුමා ওই කාරණේ කියනවා. එතකොට ඔය මහ බැංකු
හොරකම සම්බන්ධයෙන් චෝදනාව ඇවිල්ලා තිබ්බ ඒ අගමැතිවරයව රැකගන්න ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ ඇති වෙන්න කටයුතු කරා. හරි. දින 54 වෙලාවේ තුන්ඩුස්සම් පාර්ලිමේන්තුව අස්සේ දිව්වා. හරි. ඉතින් ඒ නිසා හරි නෑ මම කියන්නේ මේකයි අපි අලුත් ආරම්භයක් ගන්නව නම් ගමු. අපිට චෝදනා කරන්න චෝදනා නෑ මම කියන්නේ ඔය චෝදනාව කැම්පේන් එක කරේම මොකක්ද දන්නවද? කියන්නේ රතුවලි කියලා කියන්නේ. ඔය රතුවලි කියලා කිව්වේ මතකද? රතුවලි කිව්වා. මොකද රතුවලි කිව්වේ? අපිට අපි රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයට ගැට ගැහුවා. අපි මොනවද කළේ? මම 2015 19 කාලේ 20 කාලේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. අපි විපක්ෂ හිටියේ. හරිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP එකයි සන්ධානගත කියලා ජාතික ආණ්ඩුවක් හදපු නිසා TN එකට විපක්ෂ නායකකම ගියා අපිට විපක්ෂ ප්‍රධාන සංවිධායකකම හම්බුණා. අපි පළාත් සභා මැතිවරණයේදී ප්‍රාදේශ සභා ඡන්දයට පළාත් පාලන ඡන්දයට ගෙනාපු ඡන්ද ක්‍රමය හොඳයි කියලා පළාත් සභාවකට ඇප්ලයි කරන්න කියලා ඡන්ද දුන්නා. ඔන්න ඔය දෙක තුනක් එකතු කරලා කිව්වා මේගොල්ලෝ UNP එකත් එක්ක යන්නේ. දැන් කොහොමද? අපිට චෝදනා කරන්නේ අපි විපක්ෂයේ ඉඳලා නෑනලින් එහෙම නෙමෙයි විපක්ෂය හැටියට නෑ මම කියන්නේ දැන් එතකොට විපක්ෂයේ ඇත්තටම හිටියන ඊට වඩා විශාල කණ්ඩායමක් ඒක අපිට අපේ වැඩක් නෙමෙයි අපි බලන්නේ ඕම වගකීම මග අරිනෝ නම් හරි ලේසි හරි ඔබතුමා කියන්නේ හරි ඕම කියන්නේ 54ක් විපක්ෂයේ ඉන්නවා හරි 54ක් හිටියා ඒ ඔබතුමාලාට වෙලා හරි අපි ඒ ගැන කතා කරමු වෙලාවෙන් කරේ කවුද වෙලාවෙන් කරේ කොහෙන්ද පාර්ලිමේන්තුව කතා කරන්නේ මොන කාරණේද ඔබ කියන්නේ ඔය දැන් කතා කරපු කාරණේ ගැන කියන්නේ 2015 19 කාලේ ඒ 54ට වෙලාවෙන් කරේ කොහෙන්ද මම දන්නේ ආණ්ඩු පක්ෂයෙන් වෙන්නේ නැති මම එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි හරි නේ තමයි කියන්නේ දැන් කතා කරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ ඒක දන්නේ නැහනේ මේගොල්ලන්ට වෙලාවෙන් කරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙලාව සන්ධානයේ වෙලාව කොහෙන්ද වෙන් කරන්නේ සන්ධානයේ ඉන්නවා ආණ්ඩුවේ කට්ටියක් ඉන්නවා විපක්ෂ වාර්ඩින කට්ටියක් ඉන්නවා එතකොට UNP එකට වෙන් වෙන වෙලාව වෙනම තියෙනවා සන්ධාන වෙලාව වෙන් වෙන වෙනම තියෙනවා ඒ වෙලාවෙන් තමයි මේගොල්ලන්ට දුන්නේ ඔය ඒක මේ දෙගොල්ලොම සැලකුවේ හරිද නෑ නලින්ද එහෙම නෙවෙයි නෑ නලින්ද මං කියන්නේ එහෙම නෙවෙයි ඒක විකෘතියක් නේ ඉතින් ඒ විකෘති අපි මොනවා කරන්නද නෑ ඔබතුමාලා ව්‍යවස්ථාදායක හිටියනේ ඒක නිවැරදි කරගන්න ඕනේ විකෘතියක් නේ අපි අලුත් ව්‍යවස්ථාවක් කියලා නේ වෙන්නේ ඕක වැරදි මිනිසුන් කියන මොනවද දන්නවද කිව්ව සුදාර්ම ඔබතුමාලානේ පක්ෂ ලේකම්ගේ බලය ගැන කතා කරන්නේ වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක නන්දුසානායක කියලා ඔන්න ගහපු බොරුව ඇත්තටම ඕන්නම් TN එකට විපක්ෂ සංවිධායකම තියාගන්න තිබ්බා TN එක විපක්ෂ නායකකම ගත්ත නිසා ඒගොල්ලෝ ඒක අතෑරියා හරිද එහෙම අතෑරියට පස්සේදී විපක්ෂයේ කාලේ හිටිය තව එක මන්ත්‍රීවරයා EPDP එකේ ඩග්ලස් දේවානන්ද. ඉතින් යා විතරක් කරන්න බෑනේ. ඉතින් මේක අපිට හම්බුණා එච්චරයි. හැබැයි මේ පට්ටපල් බොරු කියලා තමයි ඒ ඡන්දෙදී අපි UNP එකට හේතු කළා රතුවලි කියලා ඔන්න අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න ඡන්ද දුන්නා. හරි අපි එතෙන් නවත්තමු. මම දුන්නේ. දැන් මම ඔබතුමා දුන්නේ මම කිව්වා ඒක කියලා මං කිව්වා අනුප ගැන කිව්වේ. හරිද? දැන් සුධාර්මන් ප්‍රශ්න තියෙන්නේ මෙතන. දැන් මේගොල්ලෝ අරගලයට සම්බන්ධ තරුණ ක්‍රියාකාරිකයන් මර්ධනය කරනවානේ. සමහර අය ට්‍රැවල් බෑන් දාලා තියෙනවා. සමහර අය අත්අඩංගුවට ගන්නවා. සමහර අය පිටිපස්සේ CID එක යනවා. දැන් සමාජයේ යම් කතා බහක් ඇවිල්ලා තින්නේ මේ ප්‍රජාතන්ත්‍රවාද නැත්තම් මේ තරුණයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව. හැබැයි තරුණයන් අරගල කළේ ඇයි? අරගල කළේ ප්‍රධාන වශයෙන් ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන. දැන් කොළඹ ඇතුළු මේ ප්‍රදේශවල පැය 13ක් ලයිට් කපන්න ආණ්ඩුව තීන්දුවක් ගත්තට පස්සේ තමයි ජනතාව පාට බහින පටන් ගත්තේ. එතකන් එහෙම පාට බැස්සේ නෑ. ඊළඟට ජුනි 27 වෙනිදා ආණ්ඩුව තීන්දුව කරාම සති දෙකක් යනකම් තෙල් නෑ කියලා, ගෑස් නෑ කියලා ඔන්න ජනතාව පාට බැස්සා. දැන් මෙතනට උත්තරේ අපි හොයන්න වෙන්නේ දේශපාලන විසඳුමක් හරහා. හරිද? දැන් ඔන්න කියන රටේ නීතිය හා සාමය බිඳවැටීම සිද්ධියේදී අරගලයේ හෝ එහෙම නැත්නම් විප්ලවයක් හෝ ඒ ඇතුළත සිද්ධ වෙන රාජ්‍ය දේපළවලට වෙන හානිය, ජීවිතවලට වෙන හානිය, පුද්ගලික දේපළවලට වෙන හානියක් යම් කිසි පුද්ගලයෙකු කණ්ඩායමක් සිද්ධ කළොත් ඔතන කියන්නේ මේ කාල සීමාව තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීම සිදු නොකළ යුතුයි කියලාද? මෙහෙමයි. ප්‍රචණ්ඩත්වයට නීතිය කඩා ඉහිරවීමට රටේ නීති ක්‍රියාත්මක වෙනවා කරන්න වෙනවා. හැබැයි බලන්න දැන් ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න උත්තරයක් හම්බෙන එකද? ජනාධිපති මන්දිරයේ අයන් එකක් අරගෙන ගියා කියලා කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මිනිස්සු පාට බැස්සේ ඇයි?
මහා පරිමාණ ව්‍යාපෘති වලට 6% පොලියට ණය අරගෙන උඹලා කොමිස් ගහලා තියෙනවා. ඒ කොමිස් ගැහිමේ ප්‍රතිඵලයක් හැටියට දැන් තෙල් ගේන ඩොලර් නැහැ. අපි පොලිමේ අපිට විසුමක් දීපල්ලා. දැන් විශ්වාසය හැදෙන්නේ කොතනින්ද? විශ්වාසය හැදෙන්නේ හොරා කාපු දේශපාලඥයන් දනුවම් කිරීම ඇතුළේ. කාටද දනුවම් කළා තියෙන්නේ? දැන් බලන්න 2020 ජුනි මාසේ අපේ රටට ඇවිල්ලා තියෙනවා විදේශගත ප්‍රේෂණ ඩොලර් මිලියන 573ක්. 2020 21 ඇවිල්ලා තියෙන 478යි. 22 මේ අවුරුද්දේ පහුගිය මාසේ ඇවිල්ලා තියෙන 274යි. ඒ කියන්නේ 2020ට සාපේක්ෂව 147යි රෙමිටන්ස් ඇවිල්ලා තියෙන්නේ 2022 ජුනි මාසේ. මොකද හේතුව? දැන් මෙන්න මේකට හේතුව හොයාගත්තා නම් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පටන් ගන්න පුළුවන්. දැන් මේවා සුධර්මන ඔබට මතක නම් මම තුලාවට ඇවිල්ලා ලංකාවට එන විදේශගත ප්‍රේෂණ අඩුවීම ගැන වාර කීයක් කිව්වද? මේගොල්ලෝ මොකද කිව්වේ? මේ කොවිඩ් නිසා මේ ප්‍රශ්නේ උනේ රට ගියාය මේ එන්න පටන් ගත්තා ජොබ් නැති වුණා ඒක නිසා කියලා කිව්වා. ඇත්ත හේතුව ඒක නෙවෙයිනේ. ඇත්ත හේතුව ඒක නෙවෙයි. දැන් ඊට පස්සේ මුදල් ඇමතුරු කීප දෙනෙක් මාරු වුණා. හැම මුදල් ඇමතිම මොකද කියන්නේ? සල්ලි එවන්න අපි අරක දෙන්නම් මේක දෙන්නම් වාහන පර්මිට් එකක් දෙන්න අකම කියනවා. එවන්නේ දැන් මැයි මාසේ වල තියෙනවා ඩොලර් මිලියන 304ක් ජුනි මාසේ වෙනකොට 274ට බහැලා. ඔතුමාසන් කරනවා. හරිද? ඇයි මේ? මෙන්න මේ ප්‍රශ්න උත්තරයක් හොයාගත්තා නේද? දැන් මේ මිනිස්සු තමන්ගේ මේ ලංකාවේ ඉන්න පවුලේ නෝනට දරුවන්ට වයසක අම්මා තාත්තට සල්ලි එවන්නේ නැද්ද? එවනවා. මේ මොකද ප්‍රශ්නේ? බැංකු පද්ධතිය හරහා සල්ලි එවන්නේ නැහැ. ඇයි? විශ්වාසයක් නැහැ. ඊළඟට ඩොලර් මිලියන 5300ක් පහුගිය මාස පහේ අපේ අපනයන ආදායම ඇවිල්ලා තියෙනවා. කෙටියෙන් අහනවා ඔබතුමා. කෙටියෙන්. දැන් බැංකු පද්ධතිය හරහා යම්කිසි විදේශිකයෙක් තමන්ගේ ප්‍රේෂණ බැංකු පද්ධතිය හරහා එව්වොත් ඒක හොරකම් කරන්න පුළුවන්ද? හරි. බැංකුවට එන සල්ලි දැන් මේ ටික එන්නේ ඩොලර් මිලියන 500ක් 600ක් ඇවිල්ලා ඩොලර් මිලියන 7000ක් අපිට හම්බුණානේ. නෑ ඩොලර් මිලියන 500ක් ජෙනරලි සාමාන්‍ය මන්ත්ලි ආවා. 500ක් 600ක් ආවා. හරිද? දැන් එතකොට අපි අර 108 විතර 106 විතර වැඩි පොලියට ණය අරගෙන කරපු ව්‍යාපෘති වලට කොහෙන්ද ගෙවන්නේ? ඒ කොහෙන්ද ගෙවන්නේ? දැන් කොහෙන්ද ගෙවන්නේ මං අහන්නේ ඒවට මම අහුවේ ඊටම සරල ප්‍රශ්නයක්. හරි මම අහන්නේ මට උද නෑද කියන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. ජෙනරේට් වෙන ඩොලර් කොහෙද තියෙන්නේ? නෑ මම අහන්නේ ගරු හරි මට තේරෙනවා මට ප්‍රශ්නේ තේරෙනවා. ඊටම සරල ප්‍රශ්නයක්. ඔව්ද නෑද? මං අහන්නේ බැංකු පද්ධතියට යම්කිසි විදේශික ශ්‍රමිකයෙක් රෙමිටන්ස් එවනවා. ඔව්. ඒතර ඒව කාටත් හොරකම් කරන්න පුළුවන්ද කියන බැයිද පුළුවන්ද? ඔක මමත් දැක්ක කවුද බැංකුවල දායකුත් කියනවා. නෑ බැංකුවට ඒවත් පුළුවන්ද හොරකම් කරන්න? බැංකුවට එවනවා. දැන් බැංකුවේද සල්ලි තියෙන්නේ? නෑ අපි නෑ පොඩ්ඩක් ඉන්න මට කියන්න මෙන්න මේක අපි රටක් හැටියට අවුරුද්දකට ඩොලර් මිලියන 6500ක ණය ගෙවන්න ඕන. ණය ගෙවන්න ඕනනේ. එතකොට ණය සහ පොලිය. ඒ ණය පොලිය ගෙවන්න ඩොලර් ගන්න අපි කොහෙන්ද? රෙමිටන්ස් වලින්. ඊළඟට අපේ අපනයන ආදායමෙන්. ඊළඟට සංචාරක ව්‍යාපාරේ. ඊළඟට අලුතෙන් ණය අරගෙන. නැත්තම් ආජීව හැටියට නේවා. මේ වෙන්නේ ගන්න වෙන්නේ. ඒතර මෙන්න මේ සමස්තය කළමනාකරණය කරගන්න නැතුව හරිද? වැඩි පොලියට කොමිස් ගැහිම සඳහාම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ මේක කවුරු හරි පිළිගන්නේ නැත්තම් මම කියන්නේ දේශපාලකයන්ට අපි කියන පිළිගන්න එපා. මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ දවස්වල මෑතකදී කරපු ඉන්ටර්වියු දිහා බලන්න මේ ප්‍රශ්නට ප්‍රධාන හේතුවක් හැටියට ඔහු කියනවා මේ ආදායම් නොලබන ව්‍යාපෘති ඇතුලේ ප්‍රයෝජනයක් නැද ව්‍යාපෘති ඇතුලේ අපි මේවා දාලා තියෙනවා. ඇයි? ඇයි මෙච්චර මේවා කරලා තියෙන්නේ? ඒතර මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ. ඊළඟ මට කියන්න ඔය එක ප්‍රශ්නේ ඕකට උත්තරයක් හොයාගන්න ඕනේ. දෙක. දැන් සාමාන්‍ය පළවෙනි මාස පහේදී අපි ඩොලර් මිලියන 5300ක අපිට අපනයන ආදායමක් ලැබිලා තියෙනවා. දැන් 5300 කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ලොකු දෙයක්. ඒ ඩොලර් මිලියන 11000ක විතර අපිට හොයන්න පුළුවන් මේ විදිහට ගියොත්. හැබැයි මහ බැංකුව අධිපතිවරයාම කියනවා 5300ක ආදායමක් මේ ආවා කියලා පෙනුනට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ වයින් 80ක් 90ක් ඩොලර් හැටියට ලංකාවට ගේන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්න දෙකට අපි උත්තරයක් හොයාගත්තොත් ඇයි මිනිස්සු අපනයනකරුවන් ඩොලර් ගේන්නේ නැත්තේ සම්පූර්ණ මුදල? ඇයි රෙමිටන්ස් හැටියට විදේශගත ලාංකිකයන් ලංකාවට සල්ලි වන්නේ නැත්තේ බැංකු පද්ධතිය හරහා කියලා මේ ආර්ථික ප්‍රශ්න උත්තරයක් හොයාගන්න පුළුවන්. හැබැයි මේක වහන්න එක එක දේවල් කියන්න මොකද වෙන්නේ? එන්න ජනතාව පීඩාවට පත් වෙනවා.
කෙවතු කුමාරතුංග මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කිව්වා පැහැදිලිව ඔබතුමාලා ඉදිරිපත් කරා කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක යෝජනාවක් පිළිබඳව. ඒ මාස ගණනාවකට කලින්. දැන් ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න වටපිටාවක් සැකසීලා තියෙනවා. ඔබතුමා දැන් මොකද හිතන්නේ? දැන් සුදුසු වෙලාවද සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා මුළු පාර්ලිමේන්තුවම යොමු වීම? නෑ ඒ කියන්නේ දැන් ප්‍රමාදයි. හැබැයි අපි හිතනවා දැන් හෝ කියන්නේ අපි හිතනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් අපි කැමතුණත් කැමතුණත් දැන් අපේ රටේ ව්‍යවස්ථානුකූලවපත් වෙච්ච ජනාධිපතිනේ. එතුමා මං හිතන විදිහට දැන් අර කියන්නේ නොපමාව කටයුතු කළ යුතුයි කියන එක. අත වශයෙන්ම අපි එතුමා අගමැතිවරයා හැටියට ඉද්දැද්දිත් අපි බලාපොරොත්තු වුණා ඒ සාකච්ඡාව කියන්නේ ඉස්සෙල්ලම අපි මේ ලිපිය යොමු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අප්‍රේල් මාසේ. ඊට පස්සේ තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙලා ඉන්නකොටත් අපි ඒ ඉල්ලීම කරනවා. ඉතින් ඒක මොන හේතු හින්දා හරි කෙරුන්නේ නැහැ. දැන් අපි දකින ආකාරයට නම් මේ මෙතුමා එක වැදගත් කාරණයක් මතු කරනවා. ඒක ගැන අපි බලන්න ඕනේ. කියන්නේ දැන් මේ මහමැතිවරණයක් මේ ඇයි අපි සර්වපාක්ෂික රජයක් යෝජනා කරන්නේ? දැන් අපේ පිළේ මම කොහොමද සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට හිටියේ. හැබැයි අපි ඒකට කටයුතු කරපු ඒ පක්ෂ එකමුතුවේ විමල් වීරවංශ ඇමතුමාගේ ඇමතුරය ගම්මන්පිල ඇමතුමාගේ ඇමතුරය අහිමි කියන්නේ උන් අස් කළා තියෙද්දි ඒ තුල වසුදේව නායකර මහතා කැබිනට් රැස්වීමට සහභාගී නොවී ඉද්දී තමයි අපි මේ සර්වපාක්ෂික රජයක් පිහිටවන්නේ කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ ඉදිරිපත් කරන්නේ අපි දැක්ක හින්දා මේ තියෙන රට මුණ දෙන අභියෝගවල ප්‍රමාණයයි මේ අභියෝග වලට අනිවාර්යයෙන්ම තවදුරටත් අපි මේ මැතිවරණවල කියන සුන්දර කතා අදාළ වෙන්නේ නැහැ. සුධර්මන් මේ අභියෝගයට කවුරු හෝ නායකයෙක් මේ රටට ආදරය කරන නායකයෙක් මුණ දෙන්න ඕනේ. ඒ මුණ දෙන්න පුළුවන් ඉන්නේ ජනතාවගේ විශ්වාසය තිබ්බොත් විතරයි. ඒ නායකයා සහ ජනතාව අතර යම් කාලයකට හෝ විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන් මෙතුමන්ලා යෝජනා කරන්නේ මැතිවරණේ. ඒ විශ්වාසයේ පාලම හැටියට නැත්නම් විශ්වාසයේ අතුරු හැටියට යෝජනා කරන්නේ මැතිවරණේ. ඒක එහෙම වෙයිද? දැන් අපි නිකමට බලමු ලංකාවේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවුරුදු 11ක් ජනාධිපති හැටියට කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රස්තාවයේ පරාජය කළා උඩ ජනාධිපති හැටියට කටයුතු කරන්න ලැබෙන්නේ අවුරුදු 9යි. මෛත්‍රීපාල සිරිසේන මහතාට අවුරුදු 5යි. ඒ 5 ඇතුළෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම ගිහිල්ලා ඔබතුමාලාගේ උදව්ව ඇතුව අපි දකින ආකාරයට එහෙම නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. ආපහු ඒක ලබා ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට අවුරුදු 2යි මාස 5ක් හරි 6ක්. මේක ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. මහා බ්‍රිතාන්‍ය අරන් බලන්න. ඩේවිඩ් කැමරන්ට අවුරුදු 6යි. ඊට පස්සේ තෙරේසා මේ අවුරුදු 3යි. ඊළඟට බෝරිස් ජොන්සන් අවුරුදු 2යි මාස ගානේ. ඇමරිකාවෙත් එහෙමයි. ඔබමත් එක්ක බලන්න දැන් කොච්චර ජනප්‍රියත්වයක් එක්කද ට්‍රැම්ප් යන්න උන. දෙවෙනි පාර ඉල්ලන්නත් බැරුණා. ඒ නිසා මේ තාක්ෂණයත් එක්ක අපි නම් දකින්නේ මේ දේශපාලනේ වෙනත් යුගයකට ගමන් කරමින් තිනවා. පුරවැසියා ඉල්ලා සිටිනවා තමන්ගේ මතයට ගරු කරන්න කියලා. පුරවැසියා එදත් ඕක වුණා. 3-2 බලයක් නිදහස් ලංකාවේ පළවෙනි තාවට ගත්තු සිරිමාවගේ ආණ්ඩුවට මොකද උනේ? මන්ත්‍රී ආසන මං හිතන්නේ 8කට වගේ 8කට බැස්සා. ඒ වගේම තමයි මම කියන්නේ ඊට පස්සේ අපි දන්නවා විධායක ජනාධිපති ක්‍රමයේ 96යි සමානුපාතික ඡන්ද ක්‍රමයයි භීෂණයයි මේ සියල්ල තුල වෙනත් ගමනක් ආවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙනව නම් මේ මහජන මතේ ඊට ඉස්සෙල්ලා ආණ්ඩු ගෙත්තත් ඒකමයි නේ. කිසිම ආණ්ඩුවක් වගේ ලංකාවේ දෙපාරක් දිනලා නැහැ. විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා අද මේ අපේ දුරකථනත් එක්ක ඇතිලා තියෙන තාක්ෂණික මේකත් එක්ක දැන් ජනතාව කැඳවන්නෙත් මේකෙන්නේ. දැන් පෝස්ටරේ උන්නේ නැහනේ. අපිත් ආශාවයක් ලැබුවා. මම කියන්නේ මේක මම මේ එලා දකින්න කියන දෙයක් නෙවෙයි. කියන්නේ අපිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යවරුන්ට අරගල කරා අපිටත් ගරුත්වයක් තිබුණා. හැබැයි අද මේ වෙන තැනකට මේ කැඳවීම ගිහිල්ලානේ තියෙන්නේ. අද දේශපාලන අදහස් දක්වන්න එහෙම දැන් ඔබ මේ රූපවාහිනී නාලිකාවට අඩුම ගානේ යම්කිසි විදිහක තේරීමක් කළානේ කැඳවන්නේ. හැබැයි මේ මෙතෙන්ට එන අදහස් වලට අද රෙකෝඩ් කරන්න එක ෆෝන් එකක් තියෙනවා නම් අදහස් දක්වන්න පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අදහස් යනවා. ඉතින් ඒකින්ද මේ අලුත් යුගයක්. ඒ නිසා අපි දකින්නේ මැතිවරණයේ එක උත්තරයක් තමයි. ඒක අපිට නෑ කියන්න බෑ. හැබැයි ඒ මැතිවරණයේ ජය ගන්න ආණ්ඩුවට අවුරුද්දක් යන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ අභියෝගේ තියෙනවා.
අති දැවැන්ත අභියෝගයකට මම කියන්නේ අපි කාටවත් වරදපවල වෙන්නේ අපේ තර්කයේ තියෙන මෙන්න මෙතන. අනේ උත්තරේ ඔය එක දෙන්න මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නේ නෙමෙයි. නෑ ඉතින් මට උත්තර දෙන්න එපා. ඒක අදාළ නෑ නිසුදර්මන්. හරි. හරි යන්න කියාගෙන යන්න. හරි. හරි. මම මගේ මේ ප්‍රශ්න දැහුවේ ඉස්සෙල්ලා. ඔව් හරි. මං හිතුවේ නම් එහෙමයි. හරි. මේ එතකොට මේ අපිට ඒ කියන්නේ මේ කාරණෙත් එක්ක අද රට මුණ දෙන ගැටලුවත් එක්ක අපි නම් හිතන්නේ මෞබිමේ ස්වාධීනතාව පැත්තෙන් උත් ජනතාවගේ මේ පීඩනයේ මිදීම පැත්තෙන් උත් තමයි අපි මේ සර්වපාක්ෂික රජය කියන එක යෝජනා කළේ. ඉතින් තපර දෙන්න මට තපර දෙන්න නෑ මම ඔබතුමාගේ දැන් කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කියන්නේ ඔබතුමාලා ආණ්ඩු පක්ෂයේ ඉඳලා යම් කණ්ඩායමක් ඇටියට ස්වාධීන වුණා. ඔබතුමා මෙහෙමයි ඒකත් අර ඔබතුමා කලින් කියපු කාරණේත් වැරදි. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම විපක්ෂයට ගියේ නෑ. ඔබතුමාලා ගෝඨාභය ජනතුමා තමයි පළවෙනි පියවර ගත්තේ. ඇමති දුර වලින් අයින් කළා ආදි වශයෙන්. ඇත්තටම ඒ කණ්ඩායම තාම ඒ විදිහට මේක මතයක් තුල ඉන්නවද? නෑ සමහර මතවලදී අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. යම් ආසන්නම සිද්ධියේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී එතනදී අපි දැක්ක යම් අය පක්ෂව ඡන්ද දෙනවා යම් අය විපක්ෂව දෙනවා. විපක්ෂව දුන්නේ ඡන්ද නුදී හිටියා. ඡන්ද දීමෙන් වැළකී සිටියා. ඔව්. දැන් ඔබතුමා ඡන්ද දීමෙන් වැළකී සිටියානේ. නෑ මම ඡන්ද දුන්නා. කැමති කියලා ප්‍රකාශ කළා. සමහර වෙලාවට මම කතාවකුත් කළා දුන්නේ මම ඒ දෙන්නේ කියලා. දැන් යම් ඒක යුතුයකම සංවිධානයේ මතේ. ඔව් ඔබතුමාලා කණ්ඩායම තුල මට වැඩිපුර වෙලාව දෙන්න මොකද මට මේ සර්වපාක්ෂික රජය කියන්න බැරි වෙනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව එතුමා ඉන්නේ වෙනත් මතයක. දැන් ඔය ඒ කණ්ඩායමින් ඔබතුමා ඉන්නේ තවත් ඉස්සෙල්ලා මේ කාරණේ අපිට පැහැදිලි කරගන්න දෙන්නකෝ. දැන් මෙතුමන්ලා වැදගත් යෝජනාවක් කරන්නේ. අපි ඒක නිකම්ම නිෂ්ප්‍රභා කරන්නේ නැහැ. හරි. අපි කියන්නේ අද මේ රට මුණ දෙන අභියෝගات එක්ක අපි කියන්නේ අපේ ආරාධනාව සීළු පක්ෂ වලට මෙතුමන්ගේ පක්ෂයටත් එක්ක අනිත් පක්ෂ ගැන කොහොමද අදාළයිනේ. ඒ ගැන කතා කරන්නත් දෙන්නේ. මම ඇත්තටම ඔබතුමාලගේ පක්ෂ නායකයාටත් මේ ඔය ජනාධිපතිවරණ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමන් තොරන්න පෙරත් මම කතා කළා ඒ ඉල්ලීම කරා. මොකද මගේ නම් අදහස අපි දේශපාලන වාසි ගන්න මම එහෙම චෝදනා කරනව නෙවෙයි. කිසිම දේශපාලන පක්ෂයක් මේ තමන්ගේ දේශපාලන අනාගතයේ දිහා බලලා ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන් විදිහ නෙවෙයි. 3 දෙනෙක් ඉන්නේ මන්ත්‍රීවරු. හැබැයි ඔබතුමන්ලා සර්වපාක්ෂික රජයකට ඇවිල්ලා ඔබතුමන්ලා අතීතෙත් එක කළා තියෙනවා. ඒ කාලේ අපිට විශාල ගෞරවයකුත් තිබුණා. හරි. මේ රට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ මේ ත්‍රස්තවාදය පාවිච්චි කළා අපේ යට විදේශික බලවේග ඉස්සරහා දනගස්සන්න යන මොහොතේ මෞබිමේ ස්වාධීනත්ව වෙනින් ඔබතුමාලගේ පක්ෂ වැඩ කළා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. අපි ආදරෙත් කරා ඒ වෙලාවේ. හරි. ඉතින් මම කියන්නේ අනේ ආණ්ඩු වට්ටන තමයි අපි සන්දානයක් හැදුවේ. 2004. 2004 සන්දානයක් හැදුවානේ. ඒකනේ කියන්නේ නේද? නෑ ඒක විතරක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා මේ සුනාමි මේක හරහා මේ කෙනකොට ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක අපි ඉන්නවා. ඊට පස්සේ හරි කමන්නේ ඉතින් ඒක ගැන වාද කරන්න අවශ්‍ය නැහැ නේ අපි මම ගෞරවයක් නේ දුන්නේ. ඒකට අපි කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ නේ. අඩු ගානේ මෙතුමල්ලා කාලේ මේක කරන්න ඕන කමන්නේ ඔබතුමා කාලේ මේක කරන්න ඕනේ නැහැ නේ ඒකට. හරි මම කියන්නේ මගේ ඒ කියන්නේ ආයාචනේ දේශපාලන පක්ෂ වලට මෞබිම තීර්ණාත්මක වශයෙන් විපතටපත් වෙලා ඉන්නේ. රටවැසියන් විපතටපත් වෙලා ඉන්නේ. ඒ නිසා මෙතෙන්දී නායකයා කවුද? කාටද ලකුණු යන්නේ? ඒක බලන්න එපා. මේ විපතෙන් රට මුදව ගන්න එකතු වෙන්න. උදවන විනාඩි දෙක කාලයක්. හරි. මේ විපතෙන් රට මුදව ගන්න එකතු වෙන්න. ජනයා ප්‍රතික්‍රියා කරાવી. ජනතා විමුක්තිපුරන්ට අතීතයේදී එහෙම ජනයා ප්‍රතික්‍රියා කළා තිනවා. මේ රටේ ඒ ඡන්ද දාපු ජනයාවත් හිතුව නැති තරම් മന്ത്രിවරු පාර්ලිමේන්තුවට ගෙනල්ලා තිනවා. ඉතින් ඊට පස්සේ අවාසනාවන්ත විදිහට අපි දන්නේ නැහැ ඇයි එහෙම තීන්දුව ගත්තේ කියලා තීර්ණාත්මක අවස්ථා කීපයකම ජනතා විමුක්ති පෙරමුණ කුමන හේතුවක් නිසා 88 87 88 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඒ අරගලය කළා. සිරිමෝ මෙතිනිය දිනේෂ් ගුණවර්ධන කුමාර් පොන්නම්බලම් ඇතුළු දේශප්‍රේමී සන්ධානය. ඒ සන්ධානයේ බිඳවට්ටලා රූපන් සේනානායකලත් එක්ක ප්‍රේමදාස මහත්තයාගේ භීෂණයට උදව් කරා. උදව් කළා ඒකේ ප්‍රතිඵල ලබා ගත්තා. අපරාධය 60000ක් තරුණයෝ නැති වුණා මේ රටේ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ත්‍රස්තවාදයට ඉරිව අරගලය කරන වෙලාවේ. එතුමාව ජයග්‍රහණය කරුවේ මෙතුමන්ලා. මෙතුමන්ලාගේ පක්ෂයාන්ත්‍රණي. එතුමට පක්ෂයාන්ත්‍රණයක් තිබුණේ නැහැ ජයග්‍රහණය කරන්න. මගේ අදහස. හරි. ඔබතුමන්ලා තමයි මේ ජයග්‍රහණය අරන් දුන්නේ. හැබැයි අපරාධේ ඒ ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ඒ අරගලේ
කොටස්කාරයෝ වෙලා අනාගත රටේ නායකත්වයේ කරා ගමනක් යන්න තිබ්බා. ඒ අවස්ථාව මගහරගත්තා. මම දන්නේ අපිට තේරෙන්නේ ඇයි හේතුව මොකක්ද කියලා. අපි මේ වෙලාවෙත් දේශපාලන පක්ෂ වලින් සියලු දේශපාලන පක්ෂ වලින් ඔබතුමාලගේ පක්ෂෙන් විතර නෙවෙයි කියන්නේ අපි මේ දැන් අනිත් එක අර ඇමති සංඛ්‍යාව ගැන ඔබතුමා කිව්වා මේ අපි ඉදිරිපත් කරපු යෝජනාවලින් නම් තියෙන්නේ සියලු පක්ෂවල නායකයන් ඉන්න ජාතික සභාවක් පිහිටවන්න. ඒ ජාතික සභාව කියන වචනේත් අපේ මේ යෝජනාව වලින් ආවේ. ඒතකොට එතන තමයි ප්‍රතිපත්තිමය තීන්දුව තියෙන්නේ. ඒකට අනුකූල වෙන විදිහට ඇමති මණ්ඩලයක් පත් කරන්න ඇමති මණ්ඩලය කුඩා ඇමති මණ්ඩලයක් පත් කරන්න හැම පක්ෂයකටම ඇමතිකමක් ඕනේ නැහැ. අපිට ඕනේ ප්‍රතිපත්ති වලට දායක වෙන්න. අපිට ඕනේ රටේ අනාගතයේ තීන්දුව తీන්නවට දායක වෙන්න. ඒක ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයේ වගකීම. ඒ නිසා මේ ජාතික සභාව එකක් ඇමති මණ්ඩලය තව එකක්. එතකොට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට ඒක ඕනේ වෙන්නේ මේ පාර්ලිමේන්තු බහුතරය වුණ හින්දා නෙවෙයි. ඒකට ජනතා විශ්වාසය ඕනේ. ඒ ජනතා විශ්වාසයේ ගොඩනගලා මේ අභියෝගයෙන් රට බේරගන්න අපි කියන්නේ හැමෝටම එකතු වෙන්න. හරි? ඒ අවම වැඩ පිළිවෙලකට එකතු වෙන්න. රට බේරගන්න. ඒ රට බේරගන්න අවංකව කැපකිරීම පක්ෂවලට අපේ රටේ ජනතාව අපි හිතනවා කෘතඥ සලකාවි කියලා. ඔබ හිතන්නේ ජනතාවගේ විශ්වාසය වැඩිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ එකතු නොවෙච්ච හින්දාද නැත්නම් මේ අනුගමනය කරපු දේශපාලන සංස්කෘතිය නිසාද? දෙකම. ඒකට ඔබතුමාලගේ පක්ෂය ඇතුළු සියලු පක්ෂ වගේ කියන්න ඕනේ. හොඳයි. සංජය පෙරේරා මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කියන විදිහට දැන් වගකීම් ගන්න සූදානම්. ඒ කියන්නේ ඇමති ගන්න නෙමෙයි පාර්ලිමේන්තුව තුල තියෙන ඒ අපි තුන් තේරීම් කාරක සභාවල කෝප් කමිටුවේ කෝපායකේ මේ එවැනි වගකීම් අරගෙන මේ ඉදිරියේදී කාල සීමාව තුල රට තැනකට ගේන්න පක්ෂයක් හැටියට ඔබතුමාලා සූදානම්. දැන් එතනින් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳනවා නම් එහෙම නැත්නම් දේශපාලනික ප්‍රශ්නයට වැඩිය රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ විසඳන්න. දැන් අපි ප්‍රධාන දේ තමයි ඩොලර්ස් පිළිබඳ ප්‍රශ්නය. මේ අපේ විදේශ සංචිතය වැඩි කර ගැනීමේ ප්‍රශ්නය සහ ජාත්‍යන්තරය ඉදිරියේ රට ගැන හොඳ සහතිකයක් ලබා ගැනීමේ ප්‍රශ්නය. මෙන්න මේ කරුණු විසඳන්න විපක්ෂය හැටියට මොකක්ද ඔබතුමාලා ළඟ තියෙන යෝජනාවලිය? සුධර්මන් දැන් අපි මේ සම්බන්ධව කතා කරනවා නම් අපේ යෝජනාවල්ද එකපාරටම ලබා දීමේ හැකියාවක් නැහැ ඕනම කෙනෙකුට. විවිධ යෝජනා තියෙනවා. එකක් තමයි අපි පහුගිය රජයේ කාලේ මේ රජයේ පවත්වාගෙන අවුරුදු දෙකමාරක් තුළ මේ වැරදි ආර්ථික තීරණ ගන්නකොට අපේ පක්ෂීය ආර්ථික විශේෂඥයොත් ඒ වගේම අනිකුත් පිට ඉන්න ආර්ථික විශේෂඥයොත් කිව්වා මේ යන ක්‍රමය අනුගමනය කෙරුවොත් මේ රට මේ ප්‍රපාතයට යනවා කියන එක පුන කිව්වා. නමුත් ඒ අවස්ථානුකූලව දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරලා අපි ඔක්කොම එකට ගමනක් යමුයි කියන කණ්ඩායම් තමයි එදා අපිව සමච්චරයට ලක් කෙරුවේ. අපි සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ආර්ථික ක්‍රමය අනුගමනය කරන්න එපා කියලා. නමුත් ඒ අය කවුරුත් ඒව සම්බන්ධව ගණන් ගත්තේ නැහැ. එතුමාත් සමාජචාරයට ලක් කිරුවා. අපේ ආර්ථිකීය දැක්මක් තියෙන අපේ හර්ෂ සිල්වා මන්තුමාලා කතා කරනකොටත් ඒව සම්බන්ධව කිසිම තැකීමක් කෙරුවේ නැහැ. දැන් මට මතකයි දැන් ප්‍රදීප් පුදුගල මහත්මයා කිව්වා මන්ත්‍රීතුමා කිව්වා අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා ගණන් ගන්නේ නැහැ. ඒව අහන්න කෙනෙක් නැහැ. ඒව සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා. ඉතින් ඒක තමයි එදත් උනේ. ඒවා හරියට අනුගමනය කෙරුවා නම් මේ ආර්ථික ප්‍රපාතයට යන්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. හොඳම උදාහරණය තමයි අපි දන්නවා මේ ඩොලර් එක විශේෂයෙන්ම ඩොලර් එක පාවෙන්න අරින්නේ කියලා අපි කිව්වා මේක රඳවගෙන ඉන්න එපා රුපියල් 200 සීමාව තුල. මේක තුලින් හම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අපේ තියෙන මේ ඩොලර් සංචිත ටිකත් මුදා හැරලා ඒ ටිකත් නැති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මෙතුමන්ලා ප්‍රශ්නයක් නැගුවා අපේ නලින් ජයතිස්ස මන්ත්‍රීතුමාගෙන් අපිට විදේශ ප්‍රේෂණ ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයෝ සල්ලි වන්නේ නැත්තේ ඇයි? ඉතින් පළවෙනි කාරණාව උනේ ඒක. මොකද එතුමන්ලා මේක මේ රඳවගෙන ඉන්නකොට රබර් බෝලයක් වගේ පාගගෙන ඉන්නකොට මේක අනිවාර්යයෙන්ම එළියේ වෙනම මිලක් නිර්මාණය වුණා. උන්ඩියල් ක්‍රමයට අනුබල කළු ගඩයක් නිර්මාණය කළ ආණ්ඩුව තමයි ඇති කරුවේ. ඔය උන්ඩියල් ක්‍රමය ගැන හවාලා ක්‍රමය ගැන මීට ඉස්සෙල්ලත් තිබුණේ නැහැ. ඒවා කරන්න හරි බයක් හිතුණා. ඉතින් නමුත් මේ බය හැක සියල්ලම නැති කෙරුවේ මේ ආණ්ඩුවේ වැරදි දර්ශනය එහෙම නැත්නම් වැරදි ආර්ථික ක්‍රියාදාමය නිසා. ඒ නිසා තමයි විදේශගත ශ්‍රමිකයන්ට මේ මුදල් ලැබීම මීට වඩා ලාභදායී. මොකද මීට වඩා රුපියල් 10ක් හරි 15ක් හරි රුපියල් 20ක් හරි ලැබෙනවා නම් ඒ ක්‍රමයේ අනුගමනය කරන්න ඕනම කෙනෙක් පෙළඹෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ අපි අපනයනය කරන විවිධ ආයතන වැවිලි ශේෂ්ත්‍රය වෙන්න පුළුවන් වෙනත් ඒවායේ ඒ ඈ දොරටු ටික එවන්න නැතුව රඳව ගත්තා. නියමානුකූලව දැන් අපි මෙතුමා කිව්වා වගේ ආවේ නැහැ. ඒ ප්‍රේෂණ ටිකත් ආවේ නැහැ. ඒවත් මං හිතන හැටියට ඒවත් රඳවගෙන විවිධාකාර කූට උපක්‍රම යොදවලා ඒවා රටවල් වලම තැන්පත් කරන්න කටයුතු කරුවා. ඒක තමයි මේ බරපතලම ප්‍රශ්නේ උනේ මේ විදේශ ආදායම ලබා ගැනීම. ඉතින් මේවා සම්බන්ධව විසඳුමක් ලබා අපි කතා කරනකොට ඒවට කිසිම අවස්ථාවක ප්‍රතිචාරයක් යහපත් දැක්වේ නැහැ.
ඉතින් මේක තමයි මම හිතන්නේ ආර්ථික වශයෙන් අපි කරගත්ත ලොකුම දේ. අනික එක කොවිඩ් වසංගතයේ කාලේ විශේෂයෙන්ම අපි දැක්කා විදේශගත ශ්‍රමිකයන්ට සලකපු ආකාරය. ඒ අයට කිව්වා මිනිස් බෝම්බ කියලා. මතක ඇති. ඉතින් ඒ අය ඒ වගේ නොයෙකුත් ආකාරයේ හැල්ලුවට ලක් කෙරුවා. ඊට පස්සේ ලංකාවට එනකොට ඒ අයගෙන් අපි දැක්කා විශාල හුරාකාමක් කෙරුවා. නිරෝධායනය කියලා අපි දන්නවා ආණ්ඩුවේ ගජමිතුරන්ගේ තැන්වලට හෝටල් වලට මේ අය බලෙන් යවල ඉවරලා නොයෙකුත් ආකාරයේ අසාධාරණ ලෙස ගසා කෑම් කෙරුවා. ඉතින් මේ තාත්තේ තුලත් අපි දන්නවා තාමත් මේ විදේශගත ශ්‍රමිකයන්ට මේ රජයේ එහෙම නැත්නම් මේ රජයට ගෑවිච්ච අය ඉන්නවා නම් මේ ආණ්ඩුවට සල්ලි වන්නේ නැහැ කියන මතය තමයි ඉන්නේ. ඉතින් අපිට මං හිතන්නේ දැන් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හරි එහෙම නැත්නම් මේ කමිටු කරහා අපි දායකත්වයේ එහෙම නැත්නම් ජාතික සභාවක් කරහා අපි කතිකාවක් ඇති කරගත්තා වුණත් අපිට විශාල කාර්යභාරයක් කරන්න වෙනවා. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් ටික ලබා ගැනීම සඳහා මේ අයට ගෙන්නා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ දිගු කාලීන වැඩක්. විපක්ෂ නායකවරයා බරක ප්‍රකාශ කරා මේ තෙල් ප්‍රශ්නේ විසඳන්න එතුමාලඟ විසඳුමක් තියෙනවා. මේ අරාබි රටවල් 3ක් සූදානමින් සිටිනවා කියලා මේ තෙල් ප්‍රශ්නේ විසඳන්නට ආධාර කරන්න එහෙම නැත්නම් ආය ආධාරයක් දෙන්න තෙල් දෙන්න. ඒ තවම ඒ සම්බන්ධව එතුමත් එක්ක සාකච්ඡා කරපු විදේශගත ඉන්න අපේ තානාපතිවරුන් හරි එහෙම නැත්නම් එතුමත් එක්ක සම්බන්ධකම් පවත්වපු ඒ රටවල් වල ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් එතුමත් එක්ක සාකච්ඡා කරනකොට තමයි මේ පණිවිඩය ලබා දුන්නේ. ඉතින් ඒක එතුමාට මේ සාමාන්‍ය විපක්ෂ නායකවරයා හැටියට ඒ රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කරලා ඉවරලා එමෙන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා මේ රටේ ජනාධිපති වුණා නම් අඩුමතරමේ අග්‍රාමාත්‍ය වුණා නම් එතුමා ඒ සම්බන්ධව කටයුතු කරන්න නැවත ඒ සාකච්ඡා ආරම්භ කරලා ඒ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. මන්ත්‍රීතුමනි එතුමා විපක්ෂ නායකවරයා කියන්නේ මේ රටේ ප්‍රධානම ඒ කියන්නේ බැලුවොත් තුන්වෙනි පුරවැසියා හැටියට නම් කරන්න පුළුවන් පුද්ගලයා. මේ වෙලාවේ හැටියට පක්ෂයේ හෝ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට එහා ගිහිල්ලා රට ගැන හිතලා ওই සම්බන්ධතා ටික එකතු කරලා දෙන්න බැරිද මේ තෙල් ප්‍රශ්නේ විසඳ ගන්නට? ඒක කරන්න පුළුවන් වෙයි. මම කියන්නේ ස්ථිර වශයෙන්ම මේ තියෙන වාතාවරණයත් එක්ක කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි දන්නා තරමේ රටෙත් අපි විපක්ෂ නායක වුණා කිරිවෙලා මේ පිට රටවල් වල අය මේ මුදල් ආධාර දෙන්න එහෙම නැත්නම් මේ අනිකුත් තෙල් ලබා දෙන්න කටයුතු කරන එකක් නැහැ. අපේ රටෙත් අපේ රජයේ ජනාධිපතිතුමත් ඒ වගේම ආණ්ඩුවෙත් මම හිතන්නේ හොඳ යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා රාජ්‍ය තන්ත්‍රයට ලොකු විශ්වාසයක් ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි විපක්ෂ නායකතුමාට හරි මේ රජයකට හරි ආධාරයක් උපකාරයක් දෙන්නේ. මම හිතන්නේ විපක්ෂ නායකතුමාට කෙලින්ම රාජතාන්ත්‍රිකව රටක් එක ගනුදෙනු කරලා මේ යම්කිසි දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒකට අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වීම ඒ වගේම රජයේ හරහා යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ ඉදිරි කාලෙදී මේ සර්වපාක්ෂික ආණ්ඩුවයි එහෙම නැත්නම් මේ ජාතික සභාවේ හොඳ විද්වත් කතිකාවක් ඇති වුණොත් එහෙම සමහරක් වෙලාවට විපක්ෂ නායකතුමාට මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඔබතුමා කොහොමද හිතන්නේ දැන් මැතිවරණයක් පිළිබඳව? ඒ කියන්නේ මේ වෙලාවේ මැතිවරණයකට යා යුතු පරිසරයක් රටේ තියෙනවද? නෑ, මගේ ඇත්තට මේක පක්ෂයේ මතයම නෙමෙයි. මගේ පෞද්ගලික මතය මම ප්‍රකාශ කරන්නම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න පුළුවන් තත්ත්වයක් නෑ. මොකද හේතුව හැටියට අපි දකින්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් අපි දන්නවා රටේ දැන් මේ තියෙන වාතාවරණය වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි දන්නා මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ඒ වගේම අනිකුත් සම්පත්වල තියෙන ගැටලුවත් එක්ක මම හිතන්නේ විශාල පිරිවැයක් මුදලක් දරන්න වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ හදිසිය කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මම හිතන හැටියට යම්කිසි කාලයක් අපිට ගන්න වෙනවා. නමුත් මම දකිනවා දැන් මේ තියෙන සංවිතියත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද හේතුව දැන් අපි දන්නවා ඊගිරි පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් පක්ෂ ගණනාවක් පක්ෂ ඉස්සරලන් තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක අතර තමයි හුඟක් වෙලාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර බෙදී යන්නේ. නමුත් දැන් තියෙන ප්‍රවණතාවයත් එක්ක මට හිතෙන හැටියට මේ විවිධ පක්ෂවලට දැන් මේ කුඩා පක්ෂ නම් සමහරක් වෙලාට පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න කියලා කතා කරනවා. සමහරවිට ඒගොල්ලන්ට කල්පනා කරන්නේ නැති ඒගොල්ලන්ට බලයක් එන්නේ අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් ඉන්න සංඛ්‍යාවට වඩා 10ක්. එහෙම නැත්නම් තව 15ක් 20ක් ලබා ගත්තොත් ප්‍රමාණවත් කියලා. එහෙම අරමුණක් තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් සුළු පක්ෂ ගණනාවක් එන්න පුළුවන්. දැන් අරගලයට සම්බන්ධ අයත් මම හිතන්නේ දේශපාලන වශයෙන් අපි දැක්කා පහුගිය දවස්වල පක්ෂයක් ක්‍රියාපංචි කරනවා. ඉතින් ඒ අයත් කණ්ඩායමක් එන්න පුළුවන්. දැන් තියෙන හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම කණ්ඩායමක් හැටියට එන්න පුළුවන්. දැන් මෙතුමන්ලා වගේ ස්වාධීන වෙච්ච කණ්ඩායමත් නොයෙකුත් ආකාරයේ තවත් පක්ෂයක් හරහා දේශපාලනයට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි පොත්ජන පෙරමුණක් තියෙනවා. සමගි ජන බලවේගයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ඉල්ලයි. ඉතින් මෙහෙම වුණොත් මේ මන්ත්‍රීවරු 225 කොයි ආකාරයට කැළෙයිද? මට පේන හැටියට එකම පක්ෂයකටවත් 113ක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි මට කියන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? එහෙම වුණාම වෙන්නේ මොකද්ද? මේක අනිකුත් ගැළපෙන්නේ නැති, අදහස් සමානතාවයක් නැති
පක්ෂත් එකතු වෙලා සභාග රජයක් තමයි පිහිටවන්න වෙන්නේ. මොකද නැවත වරක් පාර්ලිමේන්තු මැතිවරණයට යන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා මේ සභාග රජයක් පිහිටව ගත්තම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම එක ගැළපීමක් නැහැ. අනිවාර්යයෙන්ම රට ඊටත් වඩා අරාජික තත්ත්වයට යන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් හොඳම විසඳුම තමයි කාලයක් යනවා. දැන් මේ තියෙන විසඳුම ජනාධිපතිවරණය තමයි මම හිතන්නේ. අනිවාර්යයෙන්ම තියෙන එකම විසඳුම. ඉතින් මොන හැම ක්‍රමයකට හරි ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරණය කලින් ගන්න පුළුවන් කමක් නැහැනේ. මොන හරි ක්‍රමයකට අපිට පුළුවන් නම් 3-2 අරගෙන හරි ඒකේ යම් කිසි සංශෝධනයක් කරලා පාර්ලිමේන්තු මේ ජනාධිපතිවරට යන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත් කාලෝචිත කියලා තමයි මම හිතන්නේ. ඊට අමතරව බැරිම නම් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ විධායක ජනාධිපති ධූරේනේ. දැන් ඔය ගේවිදු කුමාරතුමාලා හැම මේ දැන් කතා කරුවට මේ විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට එහා යන බලයක් ලබා දෙන්න කටයුතු කිරීම මෙතුමන්ලා. මෙතුමන්ලා තමයි අත උස්සලා 3-2ක් දීලා මේ රටේ ජනතාවට මතයක් ඇති කරලා මේ හොඳ ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. අපි මේ දේ කටයුතු කරන්න ඕනේ කියලා මුළු රටේම මතය වෙනස් කරලා 3-2 බලයක් අරන් දුන්නා. නමුත් අරන් දීලා මොකද්ද කිරුවේ? අරන් දීලා කිරුවේ 20 වෙනි සංශෝධනය කියන්නේ මම ප්‍රකාශ කරපු මොකක් හරි එක ප්‍රකාශයක් කරේ පෙන්වන්න පුළුවන්ද? ඔබතුමාලා කිව්වනේ දැන් ඔබතුමාම දැන් ඉස්සෙල්ලා කිව්වේ අපි දැන් මේ අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න කියලා යෝජනා කෙරුවා 3-2 දෙන්න කියලා ඔබතුමා ඡන්දෙ දුන්නද? දුන්නා නේද? 20 වෙනි සංශෝධනයට ඡන්දෙ දුන්නා. ඉතින් හරි ඒ කියන්නේ අනුමත කෙරුවා කියන එකනේ. රටේ මතේ ඔබතුමාලා ඡන්ද කාලේ කියපු දේවල් ඉතින් අපිට දැන් මතක් කරන්න නේ ඡන්ද කාලේ කටයුතු කරේ අලුත් ව්‍යවස්ථාවක්. ඡන්දෙ දුන්න සම්මත කෙරුවානේ. ඒ කියන්නේ ඒක හරි කියන එකනේ. ඉතින් එහෙම බලයක් අරන් දීදි වෙලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මම කියන්නේ මේ බෑන්ක් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අඩු කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලතල ටික අඩු කරන්න අඩු ගානේ 19 සංශෝධනයවත් ගේන්න ඔබතුමාලා කට්ටියම එකතු වෙලා අත උස්සලා ඉවරලා දෙනවා නම් අඩුම තරමින් අගමැතිතුමාට හරි බලයක් එයි. ඒතර සාමාන්‍ය ජනාධිපතිතුමාට තියෙන විධායක බලතල අඩු කරලා ඉවරලා පාර්ලිමේන්තු බලය. ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවේ ජාතික සභාව පිහිටවන එක, ඒ වගේම අර කමිටු ක්‍රමයේ පිහිටවන එක තවදුරටත් අපිට ශක්තිමත් කරලා යම් කිසි ප්‍රයත්නයකට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක තමයි විය යුත්තේ. ප්‍රදීප් පුදුගොඩ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා ඉදිරියේ තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න. මේක නූල් බෝලේ වගේ පැටිලා තියෙන ප්‍රශ්නයක්. ඔබතුමා කිව්වා අපි පැටලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවත් එක්කම ඔබතුමාලා ආණ්ඩුවක් හැටියටත් මේ සමස්තයම දැන් වලේ ඉන්නේ. වලෙන් ගොඩේන්න ක්‍රමවේද තමයි හොයන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවක් දැන් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඔබතුමාලා ඒකට එකඟ ඇති. සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවකට එකඟ ඇති. හැබැයි සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවක් ආවත් ඔබතුමාලද එක මේසයකට හරි ඉඳගෙන ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම හැටියට එක තැනකට ඇවිල්ලා යම් සැලැස්මක් හදලා තියෙනවද මේ ආර්ථිකයෙන් ගොඩ එන්න? කොහොමද ගොඩ එන්නේ මේ ආර්ථිකයෙන්? තෙල් ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද? ඩොලර් සංචිතය වැඩි කරගන්න ක්‍රමවේදයක් දැන්වත් හදාගෙන තියෙනවද? නෑ සුධර්මන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා. අපි කියමුකෝ නිවසක අපි සහෝදරයෝ 4-5 දෙනෙක් ඉන්නවයි කියලා. දැන් මේ ගේ ගිනි ගන්නවා. මේ ගිනි ගන්නකොට අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ මේ 5 දෙනා අපි විරසකයි කියලා මේ ගෙදර වත්කම් වලට 5 දෙනාම විරසක වෙලා ඉන්නවා. මේ 5 දෙනාම දැන් මේ ගේ ගිනි ගන්නකොට මොකද ඉස්සල්ලාම කරන්න ඕන අපි? 5 දෙනාම එකතුලා මේක නිවුවොත් නේ ආයෙ බෙදා ගන්න පුළුවන් එන්නේ නේද? ඒ හින්දා දැන් අපිත් මේ පක්ෂ හැටියට බෙදිලා මේ වෙලේ තමන්ගේ මං සියලුම පක්ෂවල ප්‍රතිපත්ති වලට ගරු කරනවා. අපි හැමෝම එහෙමයි. මොකද ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ප්‍රතිපත්ති තියෙනවා පක්ෂවල. නමුත් මේ පක්ෂ දේශපාලනය කළ යුතු කාලයක් නෙවෙයි දැන්. ඒක තමයි අපි කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න. ඒ ආණ්ඩුවට දැන් සුධර්මන් කිව්වා වගේ අපි කවුරුවක්වත් ප්‍රතිපත්ති හදාගත්ත තැනක නෙවෙයි අපි ඉන්නේ. ඒ එන පක්ෂවල තියෙන හොඳ ප්‍රතිපත්ති අපි එකතු කරගෙන අපි ඉස්සලා මේ රට ගොඩ ගමු. දැන් අපි නලින්ද ජයස්ස වෛද්‍යතුමා අපිට කිව්වා ડોක්ටර් එකම විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. වෙන්න පුළුවන්. එතුමාගේ අදහස පක්ෂයේ අදහස ඒක වෙන්න පුළුවන්. නමුත් අපේ සුදිත් සංජය මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි පාර්ලිමේන්තු මැතිවරණයට යන්න පුළුවන් වටාපිටාවක් දැන් නැහැ. දැන් මේ පක්ෂ දෙක ප්‍රතිපත්තිනේ කිව්වේ. ඒතකොට ඇත්තම වටාපිටාවක් දැක්කොත් ඇත්තට මේ වෙලේ අපි කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් තුලින් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට කෙටි කාලීනව විසඳුමක් හොයාගෙන අපි යම් මැතිවරණයකට. ඒක සුදුසුයි. මොකද ජනතාව අපේ පක්ෂය දැන් 69ක් ඡන්දෙ දුන්න ජනතාව යම්කිසි ආකාරයක අපේ රජයට විරෝධතාවයක් දැක්වුවානේ. මොකද අපිට ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා සපුරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් මේ වෙලාවනේ අපිට එච්චර මුදලක් වෙන් කරලා රටේ තියෙන මූලික අවශ්‍යතා ටික අපිට ඉෂ්ට කරගන්න බැරි වටාපිටාවක් තුල තවත් රාජ්‍ය ධනය වෙන් කරලා මැතිවරණයකට ගිහිල්ලා
අර සුජිත් මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට ඊට පස්සේ එන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් උනේ නැත්තම් ඊට පස්සේ ආණ්ඩුව පිහිටවන්න 113ක් බලය ගන්න බැරි වෙච්ච පක්ෂයක් ආවොත් බැරි වෙලාවත් අර මොකද වෙන්නේ? ඊට පස්සේ මීට වැඩි ලොකු අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? රටේ ජනතාව තවත් අවුලෙන් වියවුලටපත් වෙනවා. ඉතින් මේවා අපි හිතන්න ඕනේ. මම කියන්නේ සුධර්මන් අපි දැන් අපේ දේශපාලනය තුළ දැන් මෙතනත් කතා වුණා මේ හොරා කාපු දේශපාලඥයෝ මේ ජනතාව රවට්ටන වචන නෙමෙව්වා. මමත් දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 2.5ක් වෙනවා. හරි. සල්ලි වලට විකුණන മന്ത്രിවරු මට නම් කවුරුත්ම කතා කරලා මාත් බැලුවා මේ ඉන්නකොට මේ දවස් ටිකේ මටත් කවුරු හරි කෝල් කරලා කීයක් හරි දෙයිද කියලා බලයි. එහෙම නෑ. මට නම් කතා කරේ නෑ. තනතුරක් දෙන්නවත් කතා කරේ නෑ. අනේ නෑ මට නම් කතා කරේ නෑ. මම දන්නේ සුජිත් මන්ත්‍රීතුමාට කතා කරාද කියලා ගෙවිඳු මන්ත්‍රීතුමාට කතා කරාද කියලා මම නම් මට නම් කවුරු ඔබතුමා දෙනවා කියලා දන්නවනේ. කාටද? මම ඔබතුමා ඉතින් මේ පක්ෂයේ මිදගෙන ඡන්දය දෙනවයි කියලා දන්න නෑ මම ප්‍රතිපත්තිකරුකව මං ඉන්නවා. මං කවදාවත් ඒ සල්ලි වලට විකිනෙන മന്ത്രിවරයෙක් නෙවෙයි. එහෙම කියනවා නෙමෙයි. ඔව් ඒකින්ද නෑ ඔබතුමා කිව්වේ ඒක නොවෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ හොරා කාපු දේශපාලඥයෝ ගැන කියනවනේ අපි ඇවිල්ලා. දැන් යහපාලන ආණ්ඩුව 2015 ආවේ මේ හොරා කාපු මිනිස්සු අල්ලන්නනේ. අවුරුදු 5ක් තිබ්බා. ඇයි ඇල්ලුවේ නැත්තේ? ඔබතුමා කියන්නේ දේශපාලඥයෝ හොරා කාලම නැහැ කියලාද? හොරා කාලා ඇති. මම කියන්නේ හොරා කාපු මිනිස්සු අල්ලන්න ඕනේ. අරගලේ මූලිකම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඉන්නවනේ දැන් ප්‍රසන්න රණතුංග. ඔහු කප්පමක් ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ වරදකරයෙක් කියලා නේද ඉන්නේ? නෑ ඒක අපේ ඩොක්ටර් ඒක විසඳන්න අපිට බෑනේ. ඒකට රටේ නීතිමය පද්ධතියක් තියෙනවා. නෑ මම කිව්වේ ඒක. නෑ රටේ නීති මට නඩු තීන්දුවක් තියෙනවනේ. තාම අපිට යම්කිසි අධිකරණයකින් තීන්දුවක් දුන්නාම ඕනෑම පුරවැසියකට ඊට ඉහළ අධිකරණයෙන් Tamanට අපීල් කරන්න අයිතියක් තියෙනවා. ඒක ඕනම මේ රටේ ඉන්න ජනාධිපතිතුමාගේ ඉඳලා සාමාන්‍ය පුරවැසිය දක්වා තියෙන අයිතියක්. ඉතින් එතුමාට හයිකෝට් එකෙන් තීන්දුවක් දුන්නා ඊළඟ උසාවියට ගිහිල්ලා එතුමාට ඒකේ අයිතිවාසිකමක් තියෙන තමාගේ නිවැරදි බව ඔප්පු කරන්න. එතනදි තීන්දුව නෑ වැරදිකාරයා. ඉතින් ඒ නිසා මම පුජ්‍යලයක් වශයෙන් මම කිසිම දේශපාලඥයෙකුට මම දැකපු නැති දෙයක් වත් නීත්‍යානුකූල ඔප්පුච්ච නැති දෙයක් වන්න තමයි කිසිම දේශපාලඥයෙකුට ගරහලා නැහැ. මම ඒ දේශපාලනය කරන්නේ නැහැ. මොකද අපිට මට ගහනකොට මට හදවතට එන කැක්කුම් මම දන්නවනේ. මම බොරු දෙයක් කියලා අන්න ප්‍රදීප් මුදුගොඩ මන්ත්‍රීතුමා හොරකම් කරලා තියෙනවා කියලා මට කවුරු හරි මට සාධාරණ තරහක් ඇති නම් මම හොරකම් කරලා නැත්තම්. ඒ මිනිහගේ ආත්ම ගෞරවය ඒ මිනිහගේ ප්‍රතිරූපයට මොකද්ද වෙන්නේ හානියක්. ඇයි අපි ඒක තමයි මේ සිස්ටම් චේන්ජ් එක කියලා මේ තරුණයෝ ටික ඉල්ලන්නේ. ඒ මිනිස්සු ඒ අරගලේ මුලදී අවසානයේ නම් යම් කිසි මේ ආකාරයෙන් අරගලේ පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් ගොඩ නැහැ. හැබැයි මුලදී හිටියා හොඳ පිරිසක්. හොඳ විද්වත්තු පිරිසක්, බුද්ධිමතුන් පිරිසක්, හොඳ තරුණයෝ පිරිසක්. ඒ අරගලේට තිබ්බ යම්කිසි අරමුණක්. මම අද එනකොටත් කියාවා. ඇත්තට මේ අරගලේ මිනිස්සු කොච්චර මේ විනයක් තිබ්බද මේ මිනිස්සුන්ට මුලින් හිටපු කට්ටියට. අර සුධර්මන බලන්න ජනාධිපති ලේකම් කාර්යයේ ඉස්සරහ දින ගේට්ටුවේ එක වචනයක් ලියලා තියෙද කියලා බලන්න. තීන්ත වලින් උතෝර විනාඩියක් කාලෙත් නෑ කරලා නෑ මේ මිනිස්සු. හොඳ විනයක් ඇතිව ගෙනිච්චා. නමුත් අවසානයේ මේකට මොකද උනේ? සමහර දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගන්න අර අරගලයේ අසල් රිංගුවා. එතකොට අරගලේ අල වුණා. එතකොට මිනිසුන්ට තේරුම් ගියා මේ කිසිම දේශපාලන වටාපිටාවක් දේශපාලන ශක්තියක් නැති පක්ෂ අර අරගලයේ තුලට ගිහිල්ලා තමන්ගේ දේශපාලනය ගොඩනගා ගන්න යනකොට අරගලයේ පිළිබඳ තියෙන විශ්වාසය ජනතාවට අහිමි වුණා. ඒ නිසා මම කියන්නේ මේ පැරණි දේවල් දැන් මම පොඩි විනාඩියක් විතර දෙන්න මට දැන් අර ඩොලර් දැන් අපි එක්ස්පෝර්ට් කරන බඩු වලට එන ඩොලර් ප්‍රමාණය එන්නේ නැහැ කියන එක ડોક્ટર වීරසිංහ කියපු ඩිබේට් එකේදී ડોક્ટર වීරසිංහ කියන්නේ මෙහෙමයි. අපිට සාමාන්‍යයෙන් ජෙනරලි අපිට මාසයකට ඩොලර් බිලියනයක ආදායමක් තියෙනවා. එක්ස්පෝර්ට්ස් වලින්. එතකොට මේ එන ආදායම අපි එක්ස්පෝර්ට් කරාට ඩොලර් බිලියනයක් අපිට ඩොලර් බිලියනේම අපිට ලංකාවට එන්නේ නැහැ. ඒකෙන් සමහරට 180ක් විතර ඒගොල්ලෝ කොහේ රඳව ගන්නවා මේක. මේක සාමාන්‍ය සිද්ධියක් නේ සුධර්ම දැන් බලන්න
අපේ රටේ දැන් තෙල් අර්බුදය ආපුවාම තෙල් නැති වෙනකොට මොකද කරන්නේ? තෙල් නැති වෙනකොට තෙල් හික වෙනකොට මොකද කරන්නේ? අපි වුණත් තෙල් ටිකක් ගිහිල්ලා හංගගෙන තියාගන්න බෑ. ඒ ටෙන්ඩන්සි එකනේ. ඕනෙම සාමාන්‍ය මිනිහෙක්ගේ ඒ කරන ක්‍රමයනේ. ඒතර අපි බලන තෙල් ටික නැති වුණොත් අපි පොඩ්ඩක් රිසර්ව් කරගන්න බලනවා. එතකොට ඩොලර් රටේ නැති වෙනවොත් මොකද වෙන්නේ? මේ එක්ස්පෝර්ට් කරන කට්ටියත් කරන්නේ මේ සේරම ගෙන්නන්නේ නැහැ මෙහෙට. මොකද ඒගොල්ලන් ඩොලර්ස් ගන්න බෑයි කියන අවිශ්වාසය තියෙනවා. ඒතර ඒව කොහේ හරි රටක ඒගොල්ලෝ තියන්නට පුළුවන්. එතකොට ඒ අපි එක්ස්පෝර්ට් කරන සම්පූර්ණ ආදායම රටට එන්නේ නැහැ. නමුත් මේක විවිධ ආකාරයෙන් නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ දැන් අපි බලන්න මෙතන දැන් මං අරගලයට විරුද්ධ නැහැ. අරගලේ සමහර දේවල් අපි මොකද හැම පක්ෂයකම හොඳ දේවල් අපි දකිනවා. අපි සමගි ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ වගේ මෙතුමාගේ තියෙන ඒ සංවිධානයේ ඒක තමයි අපි කියන්නේ මේ දේශපාලන මේ ඔළුවෙන් අපේ පක්ෂ අයින් කරලා අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට ගිහිල්ලා අපිට තියෙන්නේ මේ රට අපිට දේශපාලනය කරන්න තියෙන මේ රට නැති වුණොත් අපි කාටවත් දේශපාලනයක් කරන්න හම්බෙන්නේ නැහැ සුධර්ම. ඉස්සෙල්ලා අපි මේ රට බේරගමු. එතෙන්ට ඇවිල්ලා සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන තැනට ඇවිල්ලා අපි අපේ අදහස් ගොනු කරමු. අපි හැමෝගෙම අදහස් වලින් හොඳ ටික අරගෙන ඉස්සෙල්ලා රට ගොඩනගමු. ඊට පස්සේ දේශපාලනය කරමු. ඒ නිසා මම කියන්නේ අපි ඇත්තටම දැන් සුධර්මන් හිතන්න මම දැක්කාද තියෙනවා පත්තරේ ඇෆ්ගනිස්තානයේ තලයිබානුරු අල්ලගත්තට පස්සේ දැන් ඒ රටේ හිටපු සුළු ජාතීන්ට දැන් නැවත එන්න කියලා ආරාධනා කරනවා. දැන් ඔයා හිතන්න සුධර්මන් අපේ රට අරගලකාරව අල්ලගත්තයි කියලා BBC වල CNN වල යනකොට මේ රටේ තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගය තියෙන්නේ මොනවද? ටුවරිසම්. මේක ඩෙස්ටිනේෂන් එක. ගමනාන්තයක්. ඉතින් මේකට එන මේ විදේශිකයෝ නිකන් ටිකට් එක දුන්නත් එනවද? දැන් ඔයාට නිකන් ටිකට් එකක් දුන්නා ඇෆ්ගනිස්තානට ගිහිල්ලා එන්න කියලා යනවද? ආපහු එන්න බැරි වෙයි කියලා බයට අපි යන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයද මේ රටේ ප්‍රතිරූපය ගොඩනගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ නිසා මම කියන්නේ අපි මේ රටේ නීතිය තමයි කොන්ස්ටිටියුෂන් එක ව්‍යවස්ථාව. අපිට මේ අපේ ආගමක උනත් අපිට තියෙනවානේ කුරාන් එක. එතනින් ගියාම අපේ තියෙන බෞද්ධ ආගමේ තියෙන ත්‍රිපිටකය. මේ හැම දෙයක්ම අපි හැදෙන අපිට විනයක් හැදෙන යම්කිසි ආකාරයක අපිට ලියලා තියෙන නීතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය තමයි කොන්ස්ටිටියුෂන් එක. මේකෙන් එහාට ගිහිල්ලා අපිට විසඳුම් හොයන්න බෑ. ඉතින් එහෙනම් අපි මේ කොන්ස්ටිටියුෂන් එක ඇතුලේ ව්‍යවස්ථාව ඇතුළත අපි මේක මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදයෙන් අපි ගොඩගන්නේ කොහොමද කියන එක සියලුම පක්ෂ එකතු වෙලා අපි එක තැනකට ඇවිල්ලා හැමෝගෙම හොඳ අදහස් එකතු කරගෙන අපි ඉස්සලා රට ගොඩ ගමු. මිනිසුන්ගේ ප්‍රශ්න වල උත්තර ටික හොයමු. තෙල් ටික ගන්න ක්‍රමය හොයමු. ගෑස් ටික දෙන්න ක්‍රමය හොයමු. විදුලිය නිෂ්පාදනයේ ක්‍රමය හොයමු. ක්‍රමය හොයලා අපි ඊට පස්සේ බෙදෙමු. බෙදලා ඊට පස්සේ ඡන්දයකට යමු. සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද? තුලාව දේශපාලන සංවාදයේ අවසන් විනාඩි කිහිපයක් සමග අපි රැඳී සිටින්නේ ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ අවසන් විනාඩි කිහිපය සමගින් සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳෙයිද? නලින්ද ජයතිස්ස වෛද්‍යතුමනි දැන් ඔබතුමා කියන ආකාරයට දැන් ඔබතුමා යෝජනාවක් කරේ තමයි ඔබතුමාගේ පක්ෂයේ ඔබතුමාගේ කණ්ඩායම යෝජනාව මේ සියල්ලන්ටම පෙර මැතිවරණයකින් ජනමතය විමසි. සැබෑ ජනමතය තුලින් මේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රියා කළොත් හොඳයි කියන ඒ යෝජනාව. ඔබතුමාලා ළඟ තියෙනවද? ඔබතුමාලා ළඟ සැලැස්ම තියෙනවද? අපි හිතමු මැතිවරණයකට යනවා. දැන් මෙතුමා පැහැදිලි කරා කාටවත් 113 නැති තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් මේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක කියලා. එහෙම දෙයක් වුණොත් ආයෙත් අර්බුදයකට යනවා රට. අපි හිතමු ඔබතුමාලා ආණ්ඩු බලය ගන්නවා. ඔබතුමාලා ළඟ තියෙන සතුව තිබෙන සැලැස්ම මොකද්ද මේ පවතින තත්ත්වෙන් රට මුදව ගන්නට? සුධර්මන් ඕක ඔය හදන තව බිල් එකනේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයට ගිහිල්ලා බලන්නකො මැතිවරණ ඉතිහාසය. 1989 තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී හැර 2010 වෙනකන් පත්වෙච්ච ආණ්ඩුවකටත් 113 තිබ්බේ නැහැ. ප්‍රේමදාස් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විතරක් 123ක් තිබ්බා. හරිද? හැබැයි එයාට තමයි දෝෂාභියෝගයක් ආවේ. දැන් මේ ආණ්ඩුව 3න් 2ක් තිබ්බා. අන්තිමට මොකද උනේ? පාර්ලිමේන්තු 3න් 2 වැදගත් වුණාද ජනාධිපතිව තියාගන්න පුටුවේ? ජනාධිපතිට මේ රටේ ඉන්නත් බැරි වෙලා වෙන රටකට බාර ගන්නෙත් නැතුව දැන් එහෙම මේ සරණාගතයෙක් වගේ එහෙම යමින් ඉන්නවා.
මතක තියාගන්න ඔය 113ක් නෑ ආණ්ඩුවක් සලුත් මේ 113 හදාගන්න බැනොත් ආණ්ඩුවක් කරන්න බෑ. ඒවා ප්‍රශ්න නෙමෙයි. දැන් තියෙන්නේ මේ 2020 මහමැතිවරණයේදී ජනතාව රවට්ටලා ජනතාවට බොරු කියලා දැන් මෙතුමල්ලා කියන හැට මෙතුමල්ලාටත් බොරු කියලා හදාගත්ත මේ පාර්ලිමේන්තුව ගැන ජනතාව මොනම හේතුවකටවත් විශ්වාස කරන්නේ නැහැ. ඒකයි මේ තියෙන ප්‍රශ්නය. හරිද? දැන් මේ ඔබතුමාලා කියනවානේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයෙක් හැටියට ඉල්ලුවා. අලි සබ්රි මුදල් ඇමති හැටියට ඉල්ලුවා. මනුෂ්‍ය නායකකාර මේ පැත්තෙන් මේ පැත්තට ගිහිල්ලා පොරොන්දු වුණා. මොනවද? විදේශගත ශ්‍රමිකයන්ට ඔබ ඩොලර් එවන්න ලංකාවට වැඩිපුර අපි මේවා දෙන්නම්. එව්වද? ඒවල තියනවද? නෑ මේක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ මහ බැංකුවේ ඩොලර් මිටි ගොඩ ගහලා නෑ. මේගොල්ලෝ දැන් ඩොලර් 500 මිලියන 500ක් එවනවා. ඒ 500 කොළ වලින් ගොඩ ගහන්නේ නෑ. අපේ ඩොලර් account තියෙනවා. ඒ ඩොලර් account වල තමයි මේ ඩොලර් මාරුලා තියෙන්නේ. එතකොට මේ අපේ රටේ සිදුවෙන ට්‍රාන්සැක්ෂන් අනුව තමයි ඒ රටවලින් මේ මුදල් අපි යවන්න සිදු වෙලා තියෙන්නේ. ඒතකොට මිනිස්සු අහන එක සාධාරණයි. මේ මහා පරිමාණ ව්‍යාපෘති වලට මෙච්චර ණය අරගෙන වේදම් කරලා තිනවා වැඩි පොලියක් දීලා තිනවා මේවෙන් කරේ මොනවද? ඉතින් සාධාරණ ප්‍රශ්නයක් නේ. හරිද? මෙච්චර මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දන්න අය දේශපාලනය කරන අපි අපේ දැනුම හැටියට අපි කිව්වා රුපියල් 202 203 ඩොලර් එක රඳවා ගැනීම බරපතල ප්‍රශ්නයක්. දැන් එළිදර වෙන හැටියට මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෝ දෙන්නෙක් මේ රාණි ජයමහ මහත්මිය ඇතුළුව විරුද්ධ වෙලා තිනවා මේ කතාවට. හැබැයි මොකද උනේ? ඒක තියාගන්න ඩොලර් මිලියන 5500ක් සංචිතෙන් පිච්චුවා. සංචිතෙන් පිච්චුවා. එතකොට ඒව තමයි මේකට මේවට ප්‍රතිඵල උනේ. අපිට කියන්නකො දැන් රසායනික පොහොර තහනම් කරන්නේ. දැන් ඒවත් මේ ජනතාව නැගිටෙන්න හේතු සාධක වෙච්ච දේවල්. මේක මේ මාර්තු 21 මිරිහානේ ගෙදර වට කළා හරි අප්‍රේල් 9 ගෝල් ෆේස් එකෙන් පටන් ගත්තා නෙමෙයි. මේවා ටික ඉතිහාසයක් තියෙනවා. ගොවිතැන් කරන් හිටපු ජනතාවට පොහොර ටික කෘමිනාශක දෙන්න ටික නැවැත්තුවා. මට කියන්නකෝ මේ 3-2 කට්ටිය කවුද ඒකට විරුද්ධ වුණේ කියලා. හරිද? මේ ගෲප් එකේ නිකන් කුණු ගෑවට වැඩක් නැහැ. විදායක ජනාධිපතිගේ ගෝඨාභය රාජපක්ෂ බලයට යට වුණා. කැබිනට් එකට යට වුණා. ගෲප් එකේ අනුමත කරා. අවසානයේ මොකද වෙන්නේ? ගොවියට පොහොර නැති වුණා. මිනිස්සුන්ට කන්න නැති වුණා. අද ත්‍රිපෝෂක දෙන්න විදියක් නැහැ. ඇයි ත්‍රිපෝෂ දෙන්නේ නැත්තේ? බඩේරි කුටික වවන්න පොහොර ටික නැහැ. ත්‍රිපෝෂක නිෂ්පාදනය කරන විදියක් නැහැ. දරුවට ත්‍රිපෝෂක දෙන්නේ නැහැ. ගර්භණී මාතාවට ත්‍රිපෝෂක දෙන්නේ නැහැ. දැන් ඒව ඔක්කොම අමතක කරලා යනද කියන්නේ පැරණ වැරදි අපි ඔක්කොම අමතක කරමු. අපි අලුතෙන් හිතමු. දැන් මේගොල්ලෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් තමයි. මේක ඇතුලේ පක්ෂ කීයක් ඉන්නවද? දැන් මෙතුමාගේ පක්ෂයක් ඉන්නවා. විමල්ගේ පක්ෂ ඉන්නවා. පක්ෂ දිනනවනේ 14ක් කොහෙද ඉන්නවා. මේක සර්වපාක්ෂික තමයි. හරිද? අදහස් නැතුවද? දැන් මේගොල්ලෝ කියනවා නම් අපිට අදහස් නැහැ. අපි 158ක් ආණ්ඩුවේ හිටියට අපිට අදහස් නැහැ. ඕගොල්ලෝ අදහස් දෙන්න කියලා. අදහස් දෙන්නම්. හැබැයි අදහස් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අය ගැන විශ්වාසයක් නැහැ. දැන් හරියන ওই මනුස්සය ගියානේ මේ පැත්තට විශ්වාසයක් ඇවිල්ලා තියෙනවද? එන්නේ නැහැ. ඇයි? මේ සෙට් එක කරලා තියෙන වැඩ හැටියට රටේ ජනතාවත් ජාත්‍යන්තරවත් පිළිගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කෙනෙක් විශ්වාසයක් තියාගෙන ආවනේ. එයා ඇවිල්ලා දවස් 3ක් යනකොට හැසිරිච්ච විදිහ අනුව ජාත්‍යන්තරික පිළිගැනීම සම්පූර්ණ නැති කළා. හරිද? අර ඇමරිකන් තානාපති කාර්යාලයේ පේනමානේ ඉන්න සාමකාමී නිරායුධ අරගලකරුවන්ට අර වගේ පහර දෙනකොට ඔබ හිතනවාද ඇමරිකා එක්සත් ජනපදයේ නිහඬ විදිය කියලා? උන්ට ප්‍රකාශයක් කරන්න වෙනවා. තවඩින්ගේ GSP ප්ලස් එකක් නැති වෙනවා. හරි? ඒ නිසා මේ අර ගෝඨාභය රාජපක්ෂ ඔయిత වඩා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට වඩා හොඳට ඇඟේ හයිය පාවිච්චි කරා. රට මෙහෙම මේ තත්ත්වයටපත් වෙන ඒවට වක් කියන්න ඕනේ. මතක තියාගන්න අපි මේ කියන්නේ අපේ ඉල්ලීම විතරක් නෙමෙයි. මැතිවරණ ගැන දන්න මැතිවරණ හිටපු මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මහත්මයාත් කියනවා දැන් මෙතනින් ගැලවෙන තියෙන උත්තරේ මැතිවරණයක්. මහානායක හාමුදුරුවෝ කියනවා දැන් අහන්න නැතුව අපි දන්නේ. හැබැයි මහානායක හාමුදුරුවෝ කියනවා මේකට ගැලවෙන තියෙන උත්තරේ මැතිවරණයක්. ඇයි මැතිවරණයක් ඉල්ලන්නේ? වෙන මොකුත් නිසා නෙමෙයි. අර මම මෙතුමාට උත්තර දෙන්න හැදුවේ ඒකයි. මැතිවරණයකදී ජනතාව සම්මුතියකට එනවා පත් වෙන ආණ්ඩුවත් එක්ක රයිට්. අපි ලෑස්ති මේ රට ගොඩ ගන්නට යම් එකඟතාවයකට එන්න. ඔබත් මේ කැපකිරීම කරන්න. ඔබ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. අපි ලෑස්ති ඒකත් එක්ක වැඩ කරන්න. අන්න ජනතාව අවුරුදු එකහමාරක විතර කාලයක් ඒ ආණ්ඩුවට ලබා දෙනවා මේ ප්‍රශ්න විසඳන්න. හැබැයි අද එක මොහොතක් දෙන්නේ නැහැ. එක මොහොතක් දෙන්නේ ආණ්ඩුවට මේක ජනතාව එහෙම සූදානම් නැහැ. මොකද මේවා මේ ආණ්ඩුව විසින් කරපු දේවල් කියලා ජනතාව දන්නවා. ආණ්ඩුව කැපකිරීමක් කර බව පේන්නේ නැහැ. දැන් අපිට බලා ගන්න පුළුවන් ඇමති මණ්ඩලය වැඩි කරනකොට කොහොමද තත්ත්වය කියලා. නේද? දැන් මේ මොකද ආණ්ඩු පක්ෂයේ සංවිධායකයෝ දාගත්තා නම් 5-10ක්ද ඇමති මණ්ඩලය කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ විශ්වාසය ඇති කරන්නයි මැතිවරණයක් කියලා නැත්නම් අපේ ආසන ගාන වැඩි කරන්නේ නෙමෙයි. මෙතනින් ගොඩ එන්න වෙන්නේ අමාරුවෙන් හරි
ඒ ක්‍රියාවලිය ඒ ක්‍රියාදාමය හරහාම තමයි. ගෙවිතු කුමාරතුංග මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කියන ආකාරයට මේ යෝජනාව මැතිවරණයක්. ඔබතුමා කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන ඔබතුමාලා සම්බන්ධ වෙයි තනතුරු ගන්නවද නැද්ද කියන එක ඔබතුමාලාගේ තියෙන මේ තීරණයක්. නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදද්දී එකට එකතු වෙන්න වෙනවා සියලු දෙනාටම. යෝජනා වලියක් සමගද ඔබතුමාලා කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවට යායුතු කියලා. අනිවාර්යෙන් අපි අප්‍රේල් 8 ගෝඨාභය ජනාධිපතිතුමාට යවපු ලිපියෙත් අපි මූලික කාරණා 11ක් සංක්ෂිප්තව නමුත් මූලික කාරණා 11ක් ඉදිරිපත් කරා. ඒක අදටත් වළංගුද ඔබතුමා කියන විදිහට? අද තියෙන පවතින පරිසරයත් එක්ක වළංගුද ඒක? ඔව්. මට මේ වෙලාවනේ තිහින්ද තමයි ගැටලුව. ඊට ඉස්සෙල්ලා සුදම් මට තප්පරයක් දෙන්න මේ 20 වෙනි සංශෝධනය ගෙන අපු වෙලාවේ ඉරිදා ලංකාදීපේ. හරි. මේ සාකච්ඡාවේ මාතෘකාව 20 වෙනි සංශෝධනයට ගෙවිඳු විරුද්ධද? අපි අපේ විවේචන ඉදිරිපත් කරා. මේ ප්‍රසිද්ධිය කියන්නේ ඉරිදා ලංකාදීපේ. මේ ඉරිද දිවීන දේශපාලන කොලම් එක ඔබතුමාලා පුවත්පත් කියවන්නේ නැත්නම් මාධ්‍ය බලන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. 20ට විරුද්ධ වෙන්න ගෙවිඳු අවසර ඉල්ලයි. മന്ത്രി දුරේ මහලුකු දෙයක් නෙවෙයි. ඒක අවංකව විශ්වාසය කළා. අවංකව විශ්වාස කළා රටට දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා ආවේ. කරන්න බැයි නම් මේක තවත් ඉන්න අදහසක් නැහැ. හරි. දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධ කතාවට මේ කාරණේ ඉෂ්ට කරනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොපමාව පියවර ගන්න ඕනේ. ඇත්තටම දැනුත් කල් වැඩි. හරි. මොකද රට තින්නේ අර්බුදයක. රටේ එක පැත්තකින් ස්වාධීනත්වය පිළිබඳ අර්බුදයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය කවුද කරේ කියන එක ගැන අර්බුදයක් තියෙනවා. හරි. මේ රට අවසාන වශයෙන් ඉන්දු පැසිෆික්යේ උපාය මාර්ගයේ ගොදුරක් වීමට දැන් ඊට කලින් ගිවිසුම් ගණනාවක් අස්සම් කරුණනේ. ඇමරිකානු හමුදාවන්ට රේගු පරීක්ෂාවකින් තොරව එන්න, ඔවුන්ගේ ආයුධ අරන් එන්න, ලංකාවේ වාහනයක හැප්පුණොත් එහෙම ලංකාවේ නඩු දාන්න බැරුව ඇමරිකාවේ නඩු දාන්න ඒ විදිහේ ගිවිසුම් මාලාවක් න්යාවේ. ඒ ගිවිසුම් හදපු විදේශ ලේකම්වරයා මොකද උනේ විශ්‍රාම ගියාම? කතානායකතුමාගේ අරුණ ජයසූරිය මහත්මයාගේ උපදේශකයෙක් හැටියට පාර්ලිමේන්තුවේ පත් කරා. කවුද පඩිකවන්නේ? USAID එකෙන් පත් කරන. අපි මන්ත්‍රීවරු හැටියට ගියාම දුන්න මේ තෑගිවල එහෙම තෑගි දෙන්න පුළුවන්ද? USAID කියලා ගහපු පෑනක් දුන්නා නේද හැම මන්ත්‍රීවරයට? ඒක නීති මටත් දුන්නා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නත් කරා ඒක. වර්තමාන ජනාධිපතිතුමා තමයි දැන් හරි හරි. මගේ අවස්ථාව දෙන්න මට. උතුමාට අවස්ථාවක් එනවනේ. හරි මට ඒ කාලේ දෙන්න කරන්න කල. හරි. නීතිඥ සංගමයට යන්න. ඇතුළු නම් මොකද්ද තියෙන ලොකුම කාර්යාලය නීතිඥ සංගමයේ ගොඩනැගිල්ල ඇතුලේ. USAID ආයතනයේ ප්‍රධාන කාර්යාලය. කී දෙනෙක් ඇමරිකානු සංචාරවල යනවද? දැන් මේ ලංකාව සම්පූර්ණයෙන්ම විජාතිකරණය කිරීමක් කරමින් පවතිනවා සුධර්මට. හරි. අපේ රටේ මේ අවසාන මොහොත වෙන්න පුළුවන් අර ස්වහිරි නිදහස් ශ්‍රී ලංකාව. ඉතින් ඒ නිසා මේක බරපතල කාරණයක්. අපි කියන්නේ සර්වපාක්ෂික සාකච්ඡාවක් හැඳවනවා නම් ඒ සඳහා මෙදිහත් වෙනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොපමාව පියවර ගන්න ඕනේ. ආයේ කාලේ මරන්න කාලයක් නැහැ. හරි. එතකොට එහෙමනම් ඒ කියන්නේ වැදගත් යෝජනා අඩුම ගානේ 3ක් තියෙනවා. එකක් ඒ කියන්නේ ඒ පක්ෂ නායකයන්ගේ ජාතික සභාවමව කළා අපි කියන්නේ මිතු දුර වැඩි කරන්න කියලා සුදුසන්ට දෙන්න. හැබැයි පොදු ප්‍රතිපත්තිය අතන තීන්දුව කරන්න. ඊළඟට 22 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනයේත් 20 වෙනි සංශෝධනයේත් දෙකේම තිබ්බ අපි දකිනවා ඊටම හොඳ කෙටුම්පතක් විජේදාස රාජපක්ෂ ඇමතුමා කියලා තිනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් තිබිච්ච අර අන්තර්කාලීනේවත් ඉවත් කරනවා කියලා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබුණා කියලා අපි දන්නේ නැහැ. එතුමා කිව්වේ එහෙම ලැබුණා නම් ඒක ඊටාම දියුණු පියවරක්. දියුණු ආදර්ශයක්. ඒක වහාම ගෙනල්ලා සම්මත කරන්න. ඊළඟට දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාම අගමැතිතුමා හිටියට ඉඳන් නිරන්තරයෙන් කියපු දෙයක් තමයි අර ඩොනෝමෝර ආණ්ඩු ක්‍රමයේදී වගේ කාරක සභා ක්‍රමයක් ඇති කරනවා කියලා සෑම අමාත්‍යාංශයක් සම්බන්ධයෙන්ම. ඒ කියන්නේ අමාත්‍යාංශ 15 නම් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පක්ෂ විපක්ෂ ભેදකින් තොරව කිසියම් අමාත්‍යාංශයක ඒ කියන්නේ ඇමතිතුමත් එක්ක එකට තීන්දුව తీරන ගන්න පුළුවන් කාරක සභා ක්‍රමයක් පිටවනවා කියලා. දැන් අපි දකින්නේ මේවා දියුණු යෝජනා හැටියට. ඊට පස්සේ මේ දැම්ම නොවුනත් සුදර්මන් මට පොඩි කාලයක් දෙන්න මේ පක්ෂ දේශපාලනය. දැන් බලන්න අපේ රටේ නායකයෝ කොහෙන්ද ආවේ කියලා. මේ පක්ෂවල දැන් ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන එච්චර විශ්වාසයක් තිබ්බේ? එතුමා මොන පක්ෂ කෙනෙක් හැටියටද එතුමාට ඉතින් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ලේකම් තමයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් හැටියට නෙවෙයි මේ රටේ ජනාධිපතිවරයා කරේ. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතුමා කියන්නේ මේ රටේ පක්ෂ දේශපාලනේ ප්‍රතික්ෂේප කළායි ගෝඨාභය මහත්තයාව මේ ජනාධිපති කරගන්නේ. පොට්ටු හදලා වැඩ කරා ඒක වෙනම කතන්දරයක්. ඒ වුණාට මේ වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. දැන් ගුණදාස සමරසේකර මහත්තයා මට මතක විදිහට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඉඳද්දි තමයි කාලේ සංග්‍රහවට ලිව්වේ පක්ෂ දේශපාලනය අපේ රටට ගැලපෙනවද කියලා.
මට නම් හිතෙන්නේ මේ රටේ ජනතාව දැන් ඡන්දෙ දෙන විදිහට අරගලයට එන විදිහට ආයේ තව පක්ෂ තමන්ගේ අර පක්ෂවල දේපලක් නෙවෙයි ජනතාව. උන් ස්වාධීන තීන්දුව ගන්නවා. ඒ නිසා අපිට මේ පක්ෂ දේශපාලනයේද අපේ රටේ මේක ගැන ගැඹුරින් හිතන්න ඕනේ. මොකද අපේ තිබ්බ ක්‍රමයක් අපි ගත්තොත් එහෙම අවුරුදු 2000 ගානක ඉතිහාසයක් තියෙනවා. ඒ ගම් සභාවේ ඉඳන් ජනතා සහභාගීත්වයේ තිබ්බ තීන්දුව තියෙන වලට තිබ්බ ක්‍රමයක්. අපි මේ හරි. අපි මේ කියන්නේ අර මම පාර්ලිමේන්තුවේ එන්නත් ඉස්සෙල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට පිළිගන්නපු මේ ව්‍යවස්ථා යෝජනාවලිය. අපි මේක යෝජනා කරන ඇත්තටම යම් ප්‍රමාණයකට ඒක හැබැයි ඒක ඉතින් පක්ෂ දේශපාලනේ තුල ක්‍රියාත්මක වෙච්ච හින්දා වැදගත්ුන්නේ නැහැ. අපි ඉල්ලා සිටියා නැවතත් ගම් සභා ක්‍රමය පිහිටවන්න. ඒ ගමේ සියලුම පුරවැසියෝ, ඒ කියන්නේ අවුරුදු 18 හෝ කීයට හෝ වැඩි වෙන සියලුම පුරවැසියන්ට ඇවිල්ලා තමන්ගේ මතේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අර ඒ ගම අයිති වෙන ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයා සහ අර නිලධාරී, ඒ කියන්නේ පොලිසිය, ග්‍රාම සේවක, කෘෂි නිලධාරී, සමුද්‍ර නිලධාරී, ඒ නිලධාරීන් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ ජනයාගේ හඬට කන් දෙන්න සිද්ධ වෙනවා. ඒකේ ඊළඟ පියවර තමයි ඒ සභාවෙන් අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඒ ගමේ නියෝජිතයා තෝරන්න. අපි ගම සමග පිළිසඳරක් වැඩසටහන ඒක දේශපාලන වශයෙන් කරුණේ එහෙම නෙවෙයි. අපි කිව්වේ ව්‍යවස්ථාවට ගෙනල්ලා ජාතික ප්‍රතිපත්තියක් හැටියට කරනවා. දැන් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි සභාවකින් ඊට පස්සේ මහජන නියෝජිතය තෝරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පක්ෂ හැටියට බෙදීගෙන කරන ක්‍රමෙන් තොරව මේක මේ අදහදිසිය කරන්න කියන එක නෙවෙයි. හැබැයි අපි දකිනවා මේ පක්ෂ ක්‍රමය අපේ රටේ මුල් ඇදලා නැහැ කියලා. සම සමාජ පක්ෂ 1930 ගානක ඇති වුණාට අද වෙනකොට මේ පක්ෂ කැඩි මේ වෙවි ජනතාව එහෙම පක්ෂත් එක්ක තවදුරටත් මම හිතන්නේ ගමනක් යන්න ලෑස්ති නැහැ කියලා. පොදු ජන පෙරමුණෙන්ම කියවෙන්නෙත් ඒකමයි. මම කියන්නේ පොදු ජන පෙරමුණ කියන එක අවුරුදු කීයද ගත්තේ මේ අනිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදී කළා ප්‍රධාන පක්ෂ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා අද විසඳුම සඳහා අඩුම තරමින් අපි හිතනවා මේ සර්වපාක්ෂික සාකච්ඡාව නොපමාව කැඳවනවා නම් ඒකේ සියලු පක්ෂ නායකයන්ගෙන් ඒ තීන්දුව తీරන ගන්න සභාවක් ඇති කරන්න, කැබිනට් මණ්ඩලය වෙනයි, අනවශ්‍ය වියදම් කරන්න එපා. ඊළඟට 22 වෙනි සංශෝධනයෙන් උපමාව ගේන්න. ඒ වගේම මේ කාරක සභා ක්‍රමය දැන්ට යෝජනා කරලා තිනවා. අපි ඊට පස්සේ සාකච්ඡාව තුළ අපේ මැතිවරණ ක්‍රමේ දේශපාලන ව්‍යුහය දැන් මැතිවරණ ක්‍රමයක් විකාරයක් නෙමෙයි දිස්ත්‍රික්ක එක මෙව වෙන. කියන්නේ අඩුම ගානේ තමන්ගේ කොට්ටාශයට മന്ത്രിවරයෙක් නැතුව කියන්නේ මේ කරන වියදමයි මේ කරන දරන මේකයි මහජනයාට ඉන්නවද තමන්ගේ മന്ത്രി කියලා කතා කරන්න කෙනෙක් පක්ෂවල නියෝජිතන්ට ඇරෙන්න සාමාන්‍ය ගමක මිනිස්සුෙකුට ඉන්නවද තමන්ගේ ගමේ മന്ത്രി කවුද කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලන ව්‍යුහය මම හිතන්නේ වෙනස් කරන්න වෙනවා. ඉතින් ඒක අර අපි කියන්නේ මේ අරගල වලින් ලේ කඳුළු හලලා අපේ රටේ ස්වෛරීත්වයක් නැති වෙන තැනකට වැටිලා අපි දැන්ටත් ඒකේ යම් දුරක් ඇවිල්ලා අපේ ඉල්ලීම අපේ ඉල්ලීම වෙන්නේ කරුණාකරලා මේකේ මව්බිමේ ස්වාධීනත්වයක් නැති කරගන්න තැනකට යන්නේ නැතුව ජනයා අර අනාථ කඳුරවල දුක් විඳින අදටත් දුක් විඳිනවා. මේක ඊට වඩා සිය ගුණකින් දුක් විඳින්න පුළුවන්. අපි ඉරාකේ එහෙම ගත්තොත් එහෙම ඒ ලිබියාව ගත්තොත් ඒ ජනයා දුක් විඳින්නේ කොහොමද කියලා එවැනි තැනකට මේ භූමිපත් නොකර අපි සියලු දේශපාලන නායකයන් ඉල්ලනවා මේ ඔබ මව්බිම වෙනුවෙන් එකමුතුව මේ රටේ අනාගතය යහපත් කළ යුතු මොහොතයි කියලා. සංජය පෙරේරා මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා දකින ආකාරයට කෙටි කාලීන විසඳුමක්. දැන් ඊටාමත්ම අවශ්‍යතාවය තියෙන රටට කෙටි කාලීන විසඳුමක්. මොකද මේ ආර්ථිකයෙන් ගොඩ වෙන්න ජන ජීවිතය ගොඩ ගන්න ජීවන වියදම පාලනය කරගන්න. ඔබතුමා දකින්නේ කොහොමද මේ කෙටි කාලීන විසඳුම මොකක්ද මේ රටට දැන් ලබා දිය යුතු සහ දිය හැකි? ඔව් දැන්ට තියෙන තත්ත්වයට කෙටි කාල විසඳුම මොකද අපිට හදිසියෙ මැතිවරණට යන්න පුළුවන් කමක් නැහැ. අඩුවතරේ මාස 6ක කාල සීමාවකත් අපි යම්කිසි වැඩ කොටසක් කරන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ නියෝජිත මහත්තුරුත් එක්කත් මම හිතන එක අවස්ථාවක සාකච්ඡා කරන්න කෙටියෙන් අවස්ථාවක් ලැබුණා කිව්වා. එතුමන්ලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටීමේ අදහස දාලා තියෙනවා. ඉතින් අපි දන්නවා සර්වපාක්ෂික ආණ්ඩුවට අපි යන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරුවේ අපේ දැන් අර ගෙවිදු කුමාරතුංග මහත්මයා කිව්වා වගේ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය. ඒ වගේම දැන්ට තියෙන පාර්ලිමේන්තු කාරක සභාවල විපක්ෂයට යම් කිසි අවස්ථාවක් ලබා දීලා ඒ තුලින් යම් අදහස් සුදාස් අරගෙන ඒ වගේම ජාතික සභාවක් පිහිටවලා ඒ සියලුම පාර්ශවයන්ට එකට සම්බන්ධ වෙලා ඒ අයගේ අදහස් සුදාස් අනුව මේ වැඩ ආර්ථික වැඩ පිළිවෙල හරි රට පාලනය කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ කියන තමයි එතුමා අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් ඒක සැබෑ ලෙස සත්‍ය ලෙස සිද්ධ වෙන්නත් ඕනේ. නැත්නම් මේක කෙටි කාලීනව යම් අවස්ථාවලදී ප්‍රශ්න ටික විසඳනකොට සමහරක් වෙලාවට දේශපාලන නායකයින්ට ඔය දැන් ආරාධනා කරන දේශපාලන පක්ෂ වලට අමතක වෙනවා.
ඒ අමතක කරලා සමහරක් අවස්ථාවලදී ඒයට ඕන දේවල් තීන්දුව අරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ වැඩ කටයුත්ත කෙරුවා වුණත් මම හිතන්නේ ජනාධිපතිතුමාගේ පැරසියෙන් ඒ වගේම දැන් බහුතරයක් තියෙන ඔය ආණ්ඩු පක්ෂයේ මේ පාර්ශවයන්ගේ මම හිතන හැටියට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. නමුත් දැන්ට තියෙන මේ පටන් ගන්නකොටම වෙච්ච පූර්වාදර්ශය නම් එච්චර හොඳ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේකේ පාර්ශවකරු වෙන්න අඩුම තරමේ පාර්ලිමේන්තු කාරක සභාවේ පාර්ශවකරු වෙන්නවත් අපිට පුළුවන් කමක් නැහැ මේ යන විදිහත් එක්ක. දැන් දීලා තියෙන මම අර කලින් කිව්වා වගේ දැන් එතුමා බලය ගත්ත ගමන් කිරි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙලක්. ඒ වගේම දැන් හදිසි නීතියක් සම්මත කරලා තියෙනවා. හදිසි නීතිය යටතේ අපි දන්නවා අරගල වලට සම්බන්ධ උදවිය, ඒ වගේම විවිධ සමාජ ක්‍රියාකාරීන් අද යම් අවස්ථාවලදී අත්අඩංගුවට ගන්න කටයුතු කරලා තියෙනවා. වැරදි කරපු අය අත්අඩංගුවට ගත්තට කමක් නැහැ. මේක අද නෙමෙයි ඊට ඉස්සෙල්ලත් අපි දැක්කනේ සමහරක් වෙලාවට මේ සමාජ මාධ්‍ය තුල යම් අදහස් පළ කරන අයත් විවිධ අවස්ථාවලදී CID එකට ගෙනලා ප්‍රශ්න කරන්න කටයුතු කෙරුවා. පුළුවන් ආකාරයට එයා බියවත් දන්න තමයි මේ කටයුතු කෙරුවේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේක කුයි ආකාරයට සාර්ථකව ගෙනියන්නේ. අපි සම්බන්ධ වෙලා සර්වපාක්ෂික හරි එහෙම නැත්නම් මේ කමිටු ක්‍රමයේ හරි අරා අපි සම්බන්ධ වුණත් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මේක සාර්ථකව ඉදිරියට අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඉතින් මේවා සම්බන්ධ ලොකු කැපකිරීම් කරන්න වෙනවා. නිකම් මේ කරන්න පුළුවන් කමක් නැහැ මේ කටයුත්ත. ඉතින් මම කියන්නේ පැහැදිලිව අපි කැමති මේ කටයුත්ත කරන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ බොහොම කැපකිරීම කරපු නායකයෙක්. එතුමා බලයට කෑදර නායකයෙක් නෙමෙයි. එතුමා අවංකව ඇත්ත වශයෙන්ම යම්කිසි වැඩ කොටසක් මේ රටට වෙනවා නම් මේ රටේ ජනතාව පත් වෙලා තියෙන ආගාදී ගොඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. එතුමා අනිවාර්යයෙන් මේ කටයුත්තට දායක වෙනවා. එතුමා හොඳම අපි දන්නා මෙතෙක් කල විපක්ෂ නායකවරු ගණනාවක් මේ රටේ බිහි වෙලා තියෙනවා. නමුත් විපක්ෂ නායකවරයෙක් හැටියට එතුමා සම්ප්‍රදායිකව ආණ්ඩු පක්ෂයේ වැඩ විතරක් විවේචනය කරගෙන ඒ සම්බන්ධ උද්ඝෝෂණ කරගෙන යන නායකයෙක් හැටියට එතුමා පත් වෙලා තියෙන්නේ. එතුමා දැන් හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙනවා මේ රටේ ජනතාවට. එතුමා විපක්ෂ නායක හැටියට එතුමාගේ විශේෂයෙන්ම එතුමාගේ දේශපාලන හිතවතුන්ගෙන් ඒ වගේම එතුමත් එක්ක සම්බන්ධ අයගෙන් එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අපි දැක්ක පහුගිය දවස්වල කොරෝනා වසංගතයේ තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රටේ ජනතාවට විශේෂ හුස්මක් වැඩසටහන යටතේ රෝහල් වලට වෛද්‍ය ආධාර දෙන්න, ඒ වගේම වෛද්‍ය උපකරණ ලබා දෙන්න, ඒ විතරක් නෙමෙයි ඖෂධ ලබා දෙන්න, ඊට අමතරව පාසල් වලට, ඒ වගේම අනිකුත් වලට ස්මාර්ට් ක්ලාස් මේ පරිගණක යන්ත්‍ර ලබා දෙන්න ඒ කටයුතු හොඳ එතුමා කරලා තියෙනවා. ඉතින් එතුමාට පුළුවන් වුණා විපක්ෂයට වෙලා ආණ්ඩුව විතරක් විවේචනය කර ඉන්න තිබුණා. නමුත් එතුමාගේ යුතුයකම ඉෂ්ට කරපු නායකයෙක් හැටියට මේ සමාජයට අපි දන්නවා මේ ලෝකෙට හොඳ පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් හිතන හැටියට එතුමා මේ අවස්ථානුකූලවත් අවංකව මේ කටයුත්ත මේ රට වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන නායකත්වය එහෙම නැත්නම් සහයෝගය ලබා දෙයි කියන විශ්වාසය තියෙනවා. ඉතින් මම දන්නා තරමින් ඉදිරියේදී ජනතාව තුළ යම් නායකයෙක් ඉන්න පුළුවන්. නමුත් පැහැදිලිවම මට පේනවා ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හොඳ තිවැරදි තීරණයක් කරන් මේ රටේ අනාගතය කොට දාන්න කටයුතු කරයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ප්‍රදීප් දුගඩ මන්ත්‍රීතුමා අවසාන වශයෙන් අර මෙතුමාගෙනුත් අහ ප්‍රශ්න දැන් තාම කෙටි කාලින විසඳුමක්. ටෙස්ට් මැච් එකක් නෙමෙයි දැන් 2020 මැච් එකක් ගහලා වින් එක ඉක්මනට ගන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතාමත්ම ඉක්මනින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකක්ද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට විසඳුම ලබා දෙන්න? ඇත්තටම සුධර්මන් අපි දැන් එක්ස්පෙරිමන්ට්ස් කරන්න කාලයක් නැහැ දැන්. අපි රට දැන් ආර්ථික වශයෙන් ඉතාමත් දුර්වල තැනක රට තියෙන්නේ. එතකොට අපි පක්ෂවල විවිධාකාරයේ මතවාදයන් ගොඩනැගුණත් සුධර්මන් අපිට අවසානයේ ප්‍රමුඛ වෙන්නේ රට. මේ රටේ තියෙන ප්‍රශ්නෙට විසඳුම් හොයනකොට තනතුරු බලන්න හොඳ නැහැ. මේක ඇමතිකම් බාර ගන්නවද, ජනාධිපතිකම ගන්නවද, අගමැතිකම ගන්නවද, නැත්නම් කැබිනට් එකේ හම්බ වෙනවද? ඒක නෙමෙයි වටින්නේ. අපි හැමෝම එකතු වෙලා දැන් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේකේ ඇවිල්ලා තනතුරු ගන්න එක නෙවෙයි සුධර්මන්. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයන එක විතරයි. ඒක දැන් මේ අපේ සංජය පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා වගේ කාරක සභා ක්‍රමයක් යටතේ ඇවිල්ලා දැන් මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නයට අපි විසඳුම් හොයා ගන්න ඕනේ. ඒතකොට හැම පක්ෂයෙම තියෙන අදහස් ටික ගොනු කරලා අපිට පුළුවන් මේ හැම පක්ෂයෙම තියෙන අදහස් වලින් හොඳ ටික අපිට අරගෙන මේ ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ඇවිල්ලා අපිට තියෙන ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඉන්ධන ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, විදුලිය, ඒ වගේම උද්දමනය පිළිබඳව තමන්ට ජීවනෝපාය ගෙනියන්න බැරි තියෙන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වලට අපි එකතු වෙලා සේර මේ විසඳුමක් හොයමු. හොයලා අපිට ඊට පස්සේ දේශපාලන මේ විසඳුමකට යන්. අපි ඊට පස්සේ මැතිවරණයකට යන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් වර්තමානයේ තියෙන මේ ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න ඕනේ. ඒකනේ මිනිස්සු කියන්නේ. මේවට උත්තර දීපියෝ කියලානේ කියන්නේ. අපිට තෙල් ටික දීපල්ලා. අපිට ගෑස් ටික දීපල්ලා.
අපිට අපේ ප්‍රස්තාව කරගන්න පුළුවන් වටාපිටාව හදලා දීපල්ලා. ළමයි ටික ඉස්කෝලේ ආවපල්ලා. ළමයින්ට අධ්‍යාපනය දෙන්න පුළුවන් වටාපිටාව සකසලා දෙන්න. මේවයි ජනතාව ඉල්ලන්නේ. අපි මෙතන කලකෝලහාර කරගෙන අපේ පක්ෂ ප්‍රතිපත්තිය මේකයි අපි මේ විදිහට තමයි වැඩ කරන්නේ. අපි කැමති නෑ ওই ජනාධිපති මේකයි ওই ජනාධිපති බැංකුව හොරකම් කරා. ඔය අගමැති මේ තව මේ විදිහක් ඒ තුලින් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑනේ. මේ සුධර්මන් ඒක හින්දා මම කියන්නේ අපි මේ වෙලාවේ අපි පක්ෂ පාට ભેද පක්ෂ ප්‍රතිපත්ති කොන්දේසි ප්‍රතිපත්ති මේවා පැත්තකට තියලා අපි එක ආර්ථික ප්‍රතිපත්තියක් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් හදමු. ඒකට අපි රටේ ඉන්න විශේෂඥයෝ, දේශපාලඥයෝ, විද්වතුන්, බුද්ධිමතුන් සේරම එකතු කරගමු. එකතු කරලා සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් හදලා ඉස්සෙල්ලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් හොයලා අපි ඊට පස්සේ අපි මේ පාර්ලිමේන්තුවල නොහිටියත් කමන්නේ හොඳ පිරිසක් හරි මේකට ගෙනල්ලා දාගෙන මේක රට ගෙනියන්න පුළුවන් පිරිසක් ගෙන අපි ආදරේ මේ රටට. මොකද මේ රට විතරයි අපිට තියෙන්නේ නේ ශ්‍රී ලංකාව කියලා. ඉතින් ඉස්සලා අපේ වගකීම යුතුකම වෙන්නේ රට ආරක්ෂා කිරීම. රට ආරක්ෂා කරන්න අපි එකතු වෙන්න ඕනේ. මේ වෙලාවේ කුමන දේශපාලන නායකව වැරදි කරලා තිබත් අතීතයේ අපි වැරදි නැවත මේ කුණු හාරාය විශ්ීම් තුලින් අපිට විසඳුම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන්වත් මේ පැරණි පාරම්පරික දේශපාලන ක්‍රමවේදයට තිත තියමු. තරුණ ජනතාව අද අරගලයට ඇවිල්ලා පාට බැහැලා වීදි බැහැලා ඉල්ලන්නේ උඹලා දැන්වත් ඔය පැරණි දේශපාලන ක්‍රමය නවත්තපල්ලා. ඒක හොඳම උදාහරණේ සුධර්මන් මැයි 9 නේද? මේ අරගලයට පහර දුන්නේ. මැයි 9 ඉඳලා. මැයි 9 වෙනිදා අරගලයට ගිහිල්ලා පහර දුන්නා අපේ පක්ෂයේ පිරිසක් ඒකට අහු වෙලා තියෙනවා. ඒවා අපි පොදුවේ පිළිගත්තු දේවල් නෙවෙයි, හොඳ දේවල් නෙවෙයි. ඒවා අපිට විසඳ ගන්න තිබ්බ ක්‍රමවේද තිබ්බා. නමුත් මේ සාමකාමී අරගල ගිහිල්ලා පහර දෙනවයි කියන කවුද කොයි ලෝකේ රටවල්ද ඒවා පිළිගන්නේ? ඒවා සුදුසු දේවල් නෙවෙයි. නමුත් ඒ මිනිස්සු එදා ඉල්ලුවේ උඹලා දැන්වත් අපේ රටට අනාගතයක් අපේ දුවා දරුවන්ට රටක් නිර්මාණය කරලා දීපල්ලා කියලා. ඉතින් පාරම්පරික දේශපාලන හැටියට අතීතයේ ඔහොම ආණ්ඩු පක්ෂයකින් මිනිස්සු ටිකක් ගහලා එලෙව්වා නම් ඒ ප්‍රශ්නේ විසඳන්න තිබ්බ අතීතයේ. නමුත් අද එහෙම ගහලා විසඳ යවන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අද ලෝකේ වෙනස්. අද ලෝකේ sannivedanaye වෙනස්. තාක්ෂණය වෙනස්. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. ඉතින් අපි මිනිස්සු young generation එක අලුත් පරම්පරාවේ හිතන විදියට හිතන්න බැරි වෙන තාක්කල් මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. ස්තුතිවන්ත වෙනවා අද තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වීම පිළිබඳව සංජය පෙරේරා මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිය ඔබතුමාට, වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට, ගෙවින්දු කුමාරතුංග මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට, මේජර් ප්‍රදීප් උඳුගොඩ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වීම පිළිබඳව. අපි බලාපොරොත්තු වෙනවා මේ කියන ආකාරයට කෙටි කාලින විසඳුම් වලින් හරි මේ රට ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වෙයි කියලා. ලබන සතියේ බ්‍රහස්පතින්දා සුපුරුදු වේලාවට 10:25ට තුලාව දේශපාලන සංවාදයෙන් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.